රයිට් අයිබෝන් දරුවනේ එමනම් අපිට ප්‍රශ්නාංක 41 සිට 45 දක්වා ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. රයිට් අපි මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්න ටික බලමු. පළවෙනි ප්‍රශ්නේ නම් ඩොප්ලර් ආචරණයෙන් තමයි ගන්න තියෙන්නේ. එතකොට අන්න දැන් එහෙනම් ඔයාලට මට විශේෂ ගෙසින් එකක් කියන්න පුළුවන්. ඉතින් හැමදාම එනවා අනිවාර්යයෙන්ම ඩොප්ලර් ආචරණය. එතකොට ඩොප්ලර් ආචරණය ගෙසින් එකක් කියන්නේ විශේෂ මේ එකක් නෙවෙයි. නමුත් ඒකේ තියෙන විශේෂ දේවල් ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ. එතකොට ඩොප්ලර් ආචරණය ගණන් හදද්දී මහා විශාල කාරණා ගොඩක් දැනගන්න ඕනේ. ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් නිරීක්ෂකයාට දෘශ්‍ය වන සංඛ්‍යාතයේ වෙනසක් ඇති වෙනවා. ඒකට තමයි අපි කියන්නේ ඩොප්ලර් ආචරණය කියලා. ඒ දෘශ්‍ය වන සංඛ්‍යාතය හොයාගන්න භාවිතා කරන සූත්‍රය අපිට මෙහෙම කියන්න පුළුවන්. දෘශ්‍ය සංඛ්‍යාතය F1 නම් ඒක සමානයි v ධන හෝරින u o උඩට එන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. මේක වාතයේ ධනි ප්‍රවේගය. නැත්නම් අදාළ ප්‍රභවයේ නිකුත් කරන තරංගවල ප්‍රවේගය. v ධන හෝරින us වාරයක් F කියන්නේ සත්‍ය සංඛ්‍යාතය. රයිට් මිට අමතරව මූලික සම්බන්ධතා තියෙනවා. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම නිරීක්ෂකයා වෙත පැමිණෙන තරංගයේ තරංග ආයාමය. හරිනේ? අපි අපේ පන්තියේ කියලා දින ස්ටයිල් එකටම කිව්වොත් v තනි යට ලැම්ඩා දෘශ්‍ය. මොකද v තනි යට ලැම්ඩා දෘශ්‍ය කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම නිරීක්ෂකයා වෙත පැමිණෙන තරංගයේ තරංග ආයාමය. මේක අපිට ලියන්න පුළුවන් ලැම්ඩා දෘශ්‍ය කියන එක v තනි යට v තප්‍ර වාරයක් f සත්‍ය බෙදීම f සත්‍ය. එතකොට f සත්‍ය කිව්වම f එන උඩට. එතකොට ඔහම ගන්නත් පුළුවන්. නමුත් ඇත්තටම මෙන්න මේක තමයි මූලික වශයෙන්ම අපි භාවිතා කරන එක. හදිසි අවස්ථාවලදී භාවිතා කිරීමට මේකත් පුළුවන් වෙන්න ඕනි. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම නිරීක්ෂකයා වෙත පැමිණෙන තරංගයේ තරංග ආයාමය. ඊට පස්සේ මේක රයිට්. ඉතින් ඔය සමීකරණයට අමතරව ඔයාලා දැනගන්න ඕනේ තව අර වෘත්තාකාර මාර්ගයක යද්දී ප්‍රභවය වෘත්තාකාර මාර්ගයක නම් යන්නේ නිරීක්ෂකයා කේන්ද්‍රේ නම් ඉන්නේ හැම වෙලාවෙම ප්‍රවේගයේ ඕනම සංරචකයක් කේන්ද්‍රයේ දිශාවට ලම්බකය. කියන්නේ තියෙන ප්‍රවේග සංරචකය මෙහෙම විභේදනය කරලා ගත්තොත් ලම්බකය. එතකොට ලැබෙන්නේ ශුන්‍ය සාපේක්ෂ ප්‍රවේගයක්. ඒ කියන්නේ සාපේක්ෂ චලිතයක් නැහැ. ඒ වගේ වෙලාවට මේ කේන්ද්‍රයේ ඉන්න කෙනාට දෘශ්‍ය වන සංඛ්‍යාතේ විපර්යාසයක් හටගන්නේ නැහැ. හැබැයි මේ කේන්ද්‍රයට උඩින් යටින් මෙහෙන් ඔහෙන් හිටියොත් කේන්ද්‍රයෙන් පිටත පැනලා හිටියොත් දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වෙනවා. එතකොට අදාළ අවස්ථාවේ හැටියට තැනේ හැටියට උදාහරණයක් විදිහට මෙතන මේ ලක්ෂයේ නිරීක්ෂකයා ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට මෙතනින් යද්දි ප්‍රභවය මේන්න මෙහෙම ඔයාලට පුළුවන් විභේදනය කරගන්න. මෙතන ඉඳලා මෙතෙන්ට මැන්දොත් අංශක 90ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට අංශක 90ක් නැහැනේ. එහෙනම් මේ ප්‍රවේග සංරචකයේ මේ පැත්තට විභේදනය කරන්න පුළුවන් v cos θ කියලා. ඒ කියන්නේ නිරීක්ෂකයා දේශයට ප්‍රවේග සංරචකයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉන්න නිරීක්ෂකයාට දෘශ්‍ය වන සංඛ්‍යාතය මෙතන ප්‍රභවයේදී මෙතන නිරීක්ෂකයාට දෘශ්‍ය වන සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි. මෙතන ඉන්න නිරීක්ෂකයාට දෘශ්‍ය වන සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයමයි. එතනින් පහළ හිටියොත් නිරීක්ෂකයෙක් ආන එයාට දෘශ්‍ය වන සංඛ්‍යාතය ගනිද්දී මේ ප්‍රවේග සංරචකයේ මෙහෙම කරකවලා මෙහෙට ගන්න බෑ. ඒක මෙහෙට කරකවලායි ගන්න පුළුවන්. එතකොට ඒක තියෙන්නේ මෙතන ඉන්න නිරීක්ෂකයාගෙන් ඉවතට. අන්න ඒ විදිහට ප්‍රවේගය ආනත ප්‍රවේගයක් ගත්තාම ඒක දෙකට කඩලා බලද්දී කිසියම් සංරචකයක් නිරීක්ෂකයා දෙසට තියෙනවද ඉවතට තියෙනවද කියලා බලලත් ඔන්න ඩොප්ලර් ආචරණය ගණන් හදන්න පුළුවන් වෙන්නට ඕනි. ඊට අමතරව පසුගිය විභාග ප්‍රශ්නවල තියෙන පරාවර්තනය වෙලා එනකොට හැදෙන නුගැසුම් ගාන හොයන්න පුළුවන් වෙලා තියෙන්නට ඕනි. හරිද? සුළඟත් එක්ක සම්බන්ධයක් තියරි කරද්දී ඉගෙන ගත්තා. 2015 අවුරුද්ද වගේ MCQ එකක් අහලා ඇති. පුළුවන් වෙන්න ඕනේ. ඒ ටික කරලා හරිද? ඊට පස්සේ ඊටම වැදගත් කාරණාව තමයි ගෙසින් කියලා දීලා ඇති නෝට් එකේ MAC කේතු කෝණය. හරිද? එතකොට MAC අංකය right MAC number එක මම එකකින් පොඩි විස්තරයක් ඉස්සරහට කරන්න. කොහොමනත් අන්න ඒ කොටසිනුත් එතකොට ප්‍රශ්න
අහන්න ඉතා ඉහළ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඔයාලා බහුවර්ණ පේපර් එකට යද්දී අනිවාර්යෙන් මේ නෝට් ටික බලලා යන්න ඉතාම වැදගත් මැක් නම්බර් එකත් එක්ක සම්බන්ධ. ඒතර ඩොප්ලර් ආචරණය නෙවෙයි, ඒකෙන් විතරක් නෙමෙයි අරකට එක්ක සම්බන්ධ කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. රයිට්. මේක නම් බොහොම සරල ප්‍රශ්නයක්. මම මේකට ඉතාම කෙටියෙන් එහෙනම් පිළිතුර පැහැදිලි කළා. ඊළඟ ප්‍රශ්නයට යමු. බලමු. නියත නලා සංඛ්‍යාතයක් සහිත නලා හඬ නගන අහස් කූරක් ඔන්න. මෙන්න අහස් කූර. එතකොට මෙන්න අහස් කූර. දැන් මේ අහස් කූර මුල්ම ටික යනවා කියන්නේ ත්වරණේ. ඉතිරි ටික යනවා කියන්නේ මන්දනේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ ටිකේ ප්‍රවේගය වැඩි වේ ඔන්න. මෙයා තමයි ප්‍රභවය. හොඳද? US වැඩි වේ. මේ ටිකේ US වැඩි වෙනවා. වැඩි වේ. ඊළඟ මන්දනෙන් යන කොටසේ US අඩු වේ. හැබැයි නතර වෙන්න කලින් පුපුරනවා. එහෙනම් බිඳුවට එන්න කලින් US අසමානයි බිඳුව පිපිරෙන වෙලාවේ. දැන් බලන්න ඉතින් මොකද්ද මේකට දාන සූත්‍රය? මෙන්න නිරීක්ෂකයා මෙහෙම ඉදිද්දි ප්‍රභවය යන්නේ නිරීක්ෂකයාගෙන් ඉවතට. එතකොට මොකද්ද බේසික් එක ඉස්සෙල්ලා කිලින් F1 කියලා ගත්තොත් V ධන හෝරින UO යට V ධන හෝරින US වාරයක් F නේ. එතකොට අපි දන්නවා නිරීක්ෂකයා අචල කියපු ගමන් මෙන්න මේ කෑල්ලම අයින් වෙනවා. එතකොට උඩට එන්නේ VF. එතකොට ප්‍රභවය නිරීක්ෂකයා දෙසට යනවා නම් සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන නිසා යට V ඍණ US වෙන්න ඕනි. ධන කැල්ල අයින් වෙනවා. ඒ වගේම නිරීක්ෂකයා අචල කියලා ඔන්නතර උඩට VFමයි. ප්‍රභවය යන්නේ නිරීක්ෂකයාගෙන් ඉවතට නම් එයාට දුෂ්කර සංඛ්‍යාතය අඩුයි කියලා ඒතර වලට කොහොමද නිකන් තේරෙනවනේ. දුෂ්කර සංඛ්‍යාතය අඩු වෙන්න නම් මේ කැල්ල එකතුවක් තියෙන උතර ඍණ ලකුණ මකන්න ඕනේ. එතකොට නිරීක්ෂකයා අචල නම් ඊට පස්සේ ප්‍රභවය අචල නම් මේ කැල්ල බිඳුවයි. මේ කැල බිඳුව. එතකොට උඩ F බෙදීම විනියතයක්. ඊට පස්සේ මෙන්න මේ කැල තීරණය වෙන්නේ නිරීක්ෂකයා දෙසටද ඉවතරද යන්නේ කියන එක මත. එතකොට මේ වෙලාවේ එහෙනම් නිරීක්ෂකයා මෙන්න අචලයි. ඒ නිසා F1 සමානයි උඩට VF. නිරීක්ෂකයා අචලයි. යටට ප්‍රභවය යන්නේ නිරීක්ෂකයාගෙන් ඉවතට. එහෙනම් V ධන US ඔන්න ප්‍රකාශනය. ඊට පස්සේ ත්වරණයෙන් යනවා කියලා කියන්නේ එන්නම ප්‍රවේගය වැඩි වෙනවා පළවෙනි කොටසේදී. ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන්නේ මේ කෑල්ල වැඩි වෙනවා කියන්නේ සංඛ්‍යාතය අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. එහෙනම් මුලදී ඔන්න සංඛ්‍යාතය අඩු වුණා. මේ පළවෙනි අදියර ත්වරණයෙන් යනකොට. ඊට පස්සේ මන්දණයෙන් යනකොට මොකද වෙන්නේ? F1 සමානයි VF V ධන US. US වලගේ දැන් උපරිම වුණා ත්වරණයෙන් ගිහිල්ලා. ඊට පස්සේ මන්දණයෙන් යනකොට US එතෙන් සිට අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට F1 වලගේත් අන්න එතෙන් සිට වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද්ද මේ එතෙන් සිට කියන කතාවේ තේරුමට නැවත අපි ගත්තොත් US මෙන්න US වලගය මුලදී පටන් ගනිද්දී නම් ඔන්න බිඳුවේ තිබුණා කියලා හිතමු. ෂණිකව ඒක වැඩි වුණා. ඊට පස්සේ දිගටම වැඩි වෙලා උපරිමයට ගිහිල්ලා ආයි අඩුවීම නෙවුනේ. අඩු වුණා. හැබැයි බිඳුවටම ආවේ නෑ. ඔය කතාව තේරුම් ගන්න. එහෙමනම් දැන් අපි දාන සූත්‍රය මේකනේ. මෙයා බිඳුවට ආවොත් කියලා ඉස්සෙල්ලා හොයන්න බලන්න. US බිඳුවක් වුණොත් V ට V කැපිලා යනවා. F1 F සමාන වෙනවා. එහෙනම් US හෙවත් අහස් කුරේ ප්‍රවේගය බිඳුවක් වුණොත් විතරයි සත්‍ය සංඛ්‍යාතයයි දෘශ්‍ය සංඛ්‍යාතයයි එක සමාන වෙන්නේ. ඒ එහෙම මොහොතක් මේකේ නෑනේ. මුලදී යනකොට වේගය වැඩි වීගෙන යනවායි කියලා කියන්නේ දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩු වුණා. අඩු වෙලා ඊට පස්සේ මන්දණයෙන් යනකොට ප්‍රවේගය ටික අඩු වෙනවනේ. ඉවතට තියෙන ප්‍රවේගය ටික අඩු වෙනකොට අන්න මේ තියෙන්නේ ප්‍රවේගය ටික අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. හැබැයි මෙයා බිඳුවක් වෙනකම්ම අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ
මේ දෘශ්‍ය සංඛ්‍යාතයේ කිසිම වෙලාවක සත්‍ය සංඛ්‍යාතයට සමාන වෙනකම් වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම මොහොතකම ත්වරණයෙන් යන වෙලාවෙත් මන්දණයෙන් යන වෙලාවෙත් කියන අවස්ථා දෙකේදීම ත්වරණයෙන් ගියත් මන්දණයෙන් ගියත් ඉවතට යන්නේ. ඉවතට යනවා නම් මොකද්ද වෙන්නේ? මේ අවස්ථා දෙකේදීම ඉවතට නේද යන්නේ. ඉවතට යනවා නම් මොකද්ද කියන්න තියෙන්නේ? දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩුයි. හැබැයි මෙතන ඉඳලා මෙහෙම යනකොට ඉවතට තියෙන ප්‍රවේගය වැඩි වෙනවා. ඒක නිසා සංඛ්‍යාතය අඩු වෙනවා. මෙතෙන්ට යනකොට ඉවතට තියෙන ප්‍රවේගය අඩු වෙනවා. බිඳුවට මෙන්නේ නැහැ. ඉවතට තියෙන ප්‍රවේගය අඩු වෙනවා. එතකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. ප්‍රශ්න වලට බලමු දීලා තියෙන ඒවා. ත්වරණය වන අතරතුරේදී නලා සංඛ්‍යාතයට වඩා ත්වරණය වන අතරතුරේදී එය නලා සංඛ්‍යාතයට වඩා විශාල වන අතර කියපු ගාම වැරදි. ඇයි? නලා සංඛ්‍යාතයට වඩා විශාල වෙන්න විදියක් නැහැ. ත්වරණය වන අතරතුරේ දිගටම ඉවතටනේ තියෙන්නේ. හැම මොහොතකම දෘශ්‍ය සංඛ්‍යාතය අඩුයි. ඉවතටනේ තියෙන්නේ. ඉවතට යද්දී දෘශ්‍ය සංඛ්‍යාතය අඩුයි සත්‍ය සංඛ්‍යාතයට වඩා. අන්න ඒක නිසා සත්‍ය සංඛ්‍යාතයට වඩා විශාල නැත්නම් නලා සංඛ්‍යාතයට වඩා විශාල අතර කියන එක වැරදි. කාලය සමග අඩු වෙයි. ඒක නම් හරි. ත්වරණයෙන් යනකොට මෙයා වේගින් වැඩි වීගෙන කාලය සමග සංඛ්‍යාතය අඩු වීගෙන යනවා. ඒතකොට අග කෑල්ල හරි මුල කෑල්ල වැරදි. ඒ කියන එක කොහොමත් වැරදි. එතකොට ඒ කියන එක වැරදි නිසා ඒ ගෑවුණු උත්තර වැරදි. 1 4 2ම වැරදි. B මන්දණය වන මොහොතේදී ඒ නලා සංඛ්‍යාතයට වඩා කුඩා වන අතර කාලය සමග වැඩි වේ. ඔව්. දිගටම සත්‍ය සංඛ්‍යාතයට හේවත් නලා සංඛ්‍යාතයට වඩා කුඩායි. හැබැයි මන්දණයෙන් යන වෙලාවේදී මොකද්ද මම දැන් කිව්වේ? මන්දණයෙන් යන වෙලාවේදී US ටික අඩු වෙනවා කියලා කියන්නේ දෘශ්‍ය සංඛ්‍යාතය ටික වැඩි වෙනවා. හැබැයි සත්‍ය සංඛ්‍යාතයට එන්න බෑ. මන්දණය වන අතරතුරේදී නලා සංඛ්‍යාතයට අඩු වෙන අතර කියන එක හරියටම හරි. කුඩා වෙන අතර කියන එක හරි. කාලය සමග වැඩි වේ. හරියටම හරි. බීත් හරි. C පිපිරීමට මොහොතකට පෙර එය නලා සංඛ්‍යාතයට සමාන වේ. පිපිරීමට මොහොතකට පෙර එයාගේ ප්‍රවේගයේ බිඳුවක් උනි නම් එයා නතර උනි නම් විට මෙයා US බිඳුවයි විට V කපලා දාලා F1 F2 සමාන කරන්න තිබුණා. නමුත් මේකේ පැහැදිලිව කියනවා නිශ්චලතාවයට පත්වීමට පෙර පුපුරායයි කියලා. එහෙනම් නිශ්චලතාවයට පත්වන්නේ නැත. පිපිරීමට පෙර නිශ්චලතාවයට පත්වන්නේ නැත. පිපුරුණාට පස්සේ ආයේ නැහනේ. ආයි නල හඬක් තියනවද? මුකුත් නැහැ. ඉවරයි. හරිනේ? ආස්කුරක්නේ. ඒක නිසා එනම් පිපිරීමට මොහොතකට පෙර නිශ්චලතාවට පත්වන්නේ නැත. එබැවින් සත්‍ය සංඛ්‍යාතය දෘශ්‍ය සංඛ්‍යාතයට සමාන වන්නේද නැත. හරිනේ? C කියන එක වැරදි. නලා සංඛ්‍යාතයට සමාන වේ කියන එක වැරදි. B විතරයි එතකොට හරියන්නේ. රයිට්. ප්‍රශ්නාංක 42ට යමු අපි. ස්කන්ධය 700යි ග්‍රෑම් වූ ලෝහ බඳුනක් ඒකේ සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ ජලය තියෙනවා ලීටර 1ක්. අපිට පරිමාව තිබිලා හරියන්නේ නැහැ නේ. ඔයාලා දන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ඕකේ ස්කන්ධය හොයාගන්න ඕනි. ජලය සඳහා ඝනත්වය අපිට දෙන්න ඕනේ නැහැ. අපි දන්නව ජලයේ ඝනත්වය. එතකොට ජලය ලීටර 1ක් කියලා කියන්නේ මිලිලීටර් 1000ක්. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. ඝන සෙන්ටිමීටර් 1000ක් කියලා කියන්නේ මීටර් කරොත් 10^6න් ගුණ කරන්න ඕනේ. සෙන්ටි 10^2යි 10^6යි 10^3යි ඝන මීටර්. එහෙනම් ස්කන්ධය හොයාගන්න පරිමාව වැඩි කිරීම ඝනත්වය දාන්න 10^3යි ඝන මීටර් ඝනත්වය 1000යි kg m-3 කැපිලා ගියාම කිලෝ එකක් කියලා එනවා. මම මේක ඇත්තට මෙහෙම ගත්තේ තේරෙන්න ඕනි නිසා ස්කන්ධය ගන්නෙ කොහොමද කියලා. නැත්තම් අපිට නිකම්ම බලපු ගමන් ජලයේ ලීටරයක ස්කන්ධය කිලෝ එකක් කියන එක නිකම්ම තහවුරු වෙනවා, පැහැදිලි වෙනවා. මොකද ඕනි ළමයෙකුට ඒක නිකම්ම ක්ලික් වෙන එකක්. හරිනේ? එතකොට එහෙමනම් ජලයේ ලීටර එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක් කියලා මම මෙතන දැනට දාගන්නවා. ඔන්න. ජලය ලීටර එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක්. හරි. එතකොට මෙන්න මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. මේකට දානවා කියනවා 300යි ග්‍රෑම්. ඒ කියන්නේ 300යි 10^3ක්. ඒ කියන්නේ 3.10^1යි කිලෝග්‍රෑම් වානේ
එකක් ඒකේ උෂ්ණත්වය 120යි සෙල්සියස්. right. ඒතර වාහනේ වල විශිෂ්ට තාපධාරිතාව 500යි කිලෝග්‍රෑමයට කෙල්විනයට ජූල්. මේ ජලය සඳහා ඒක 4200යි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. හරි. බඳුන සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව තමයි අහන්නේ. මෙන්න මේ බඳුන සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව. මම ඒක C1 කියලා ගන්නම්කෝ. right. මුලින්ම ගාන හදන්න කලින් අපි තාපය ප්‍රැක්ටිකල් වලට ගිහිල්ලා ඔයාලා පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් තාපය ප්‍රැක්ටිකල් වල දේවල් ඉගෙන ගන්න කාරණාවක් තමයි මේ තාපේ ප්‍රැක්ටිකල් වල දේවල් ඉගෙන ගන්න කාරණාවක් තමයි තාපමිතික පරීක්ෂණ අපි කරන්නේ සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් විතර අඩුවෙන් පටන්ගෙන කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වැඩියෙන් හරි එහෙම නැත්නම් කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වැඩියෙන් පටන්ගෙන කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් අඩුවෙන් අවසන් වෙන විදියට හරි. එතකොට මේ වෙලාවේ normally කාමර උෂ්ණත්වය 30යි සෙල්සියස් නේ. එතකොට මේ පද්ධතිය ඇවිල්ලා තින්නේ 30ට. ඒ කියන්නේ පද්ධතියෙන් පරිසරයට තාපය යන්න විදියක් නැහැ. තවත් විදිහකට කිව්වොත් මේ වාහනේ ගෝලයෙන් පිට කරපු තාපය මේ දෙන්නට අමතරව පරිසරයටත් ලබා ගන්න පුළුවන්. මොකද මෙයාගේ උෂ්ණත්වය වැඩි 120. හරිද? අන්න ඒක නිසා අපිට ලියන්න පුළුවන් මෙහෙම ප්‍රකාශනයක්. වාහනේ පිට කළ තාපය සමාන වෙනවා ජලය ධන කැමි ලබාගත් තාපය ධන කැමි කියන්නේ මොකද්ද? කැලරි මීටරය ධන පරිසරය ලබාගත් තාපයට පරිසරය ලබාගත් තාපයට පරිසරය ලබාගත් තාපය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ පරිසරය ලබාගත් තාපය දන්නේත් නැහැ. අපිට එයා සම්බන්ධ කරගන්නත් බැරි නිසා මෙතන සමාන ලකුණක් නෙවෙයි අසමානතා ලකුණකට යනවා. මොකද්ද අසමානතා ලකුණ? දැන් මේක මේ පැත්තට සමාන වෙන්නේ තුලාවක් කියලා හිතන්නකෝ. දැන් මේක බැලන්ස් මෙහෙම. හරිද? මේ පැත්තේ පරිසරයට ලබාගත් තාපය කියන කැලල අයින් වෙච්ච ගමන් මේ පැත්ත උඩට යනවා. එතකොට මේ පැත්තේ බර අඩුයි. right? මේ පැත්තේ සංඛ්‍යාත්මකගේ අඩු වෙනවා පරිසරය ලබාගත් තාපය කියන කැලල අයින් කරපු ගමන්. ඒතර අසමානතා ලකුණක් තමයි එන්නේ. එහෙනම් වානේ පිටකල තාපය විශාල වෙන්න ඕනි ජලය ධන කැලරි මීටරය ලබා ගත් තාපයට වඩා. වාහනේ පිට කරපු තාපය කොහොමද කියන්නේ? MC ඩෙල්ටා තීටා නේ. වාහනේ වල ස්කන්ධය 3යි 10යි ඍණ 1යි. 500යි. ඩෙල්ටා තීටා කීයද බලන්න? 120 ඉඳලා 30ට එනවා කියලා කියන්නේ 90යි. මේ පැත්තේ මේ ජලය ධන කැලරි මීටර දෙන්නගෙම තාපධාරිතාවම කැපිටල් C කියලා ගන්නවා. C ඩෙල්ටා තීටා MC නෙවෙයි C තාපධාරිතාව වාරයක් C ඩෙල්ටා තීටා. එතකොට ඩෙල්ටා තීටා වෙනුවට එනවා 27යි 30යි 3ක්. එතකොට 3ට 3 කපලා දාන්න මෙතන. මේ බිඳුවට 10 එකත් කපලා දාන්න නවරප්ප 45යි. 4500 කියන එකට වඩා අඩු වෙන්න ඕනි තාපධාරිතාව. දැන් තාපධාරිතාව කියන එක ලියන්න පුළුවන් කොහොමද බලන්න? මුළු පද්ධතියේම තාපධාරිතාව කියලා කියන්නේ ජලයේ තාපධාරිතාව ධන මෙන්න මේ වාහනේ භාජනයේ තාපධාරිතාව. ජලයේ තාපධාරිතාව ලියන්න පුළුවන් MC ගුණිතය. කිලෝ 1 වැඩි කිරීම 4200 ධන. මෙයාගේ 700යි 13යි කියන්නේ 7යි 10යි ඍණ 1 වාරයක් C1. එතකොට මේ 4200ත් මේ පැත්තට ගේන්නකෝ. එතකොට එනවා 300ක්. මේ පැත්තේ 7යි 10යි ඍණ 1යි C.
දැන් 100 උක්ත කරගන්නකෝ. 300 බෙදීම 7යි 10 රින එකට වඩා C කියන අගය කුඩයි. 10 රින එක උඩට ගියාම 3000යි. 3000 බෙදීම 7 කියන එක කුඩයි C ට වඩා. තවත් සුළු කරමු බලන්න. එමනම් තවත් සුළු කරාම 3000 කියන එකට ගන්න පුළුවන් 30ට 7 වරක් 4 28යි. ඉතිරි දෙකක් 20ට 7 වරක් 2 14යි. 60ට 7 වරක් 8 56යි. අසමානතා ලකුණ හැමම තිබ්බහම C කියන අගය 428ට වඩා අඩුයි හැබැයි ආසන්නයි. එහෙනම් ඔය දීලා තියෙන වගුවෙන් ඔයාලා තෝරන්න ඕනි 428ට වඩා අඩු උත් මේ වාණේවල විශිෂ්ට තාපදාර්ථතාව 428ට වඩා අඩුයි හැබැයි ඊට ආසන්න විය යුතුයි. 428ට වඩා අඩු උත්තර 3යි තියෙන්නේ. 385 230 128. එහෙනම් ඒකට වඩාත්ම ආසන්න උත්තරේ 385 නිසා උත්තරේ 2 තඹ. හරි ආයි අහගන්න. ආයිත් අහගන්න එක වතාවක්. දැන් මේ වාණේ භාජනය මේ වාණේ මේ බෝලයක් මේ තින්නේ එක්තරා ලෝහයකින් හදලා තියෙන භාජනයකට ජලය දාලා. එතකොට ඒකේ තියෙන 27 ඒවා මේකේ තියෙන 120 ඒවා. අන්තිමට එන්නේ කාමර උෂ්ණත්වය වගේ අපි සලකන්නේ 30 කියලානේ. 30කට වගේ තමයි එන්නේ. එතකොට හිතලා බලන්න මෙයා දීපු තාපය නිසා දිගටම මොකද්ද වෙලා තියෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙන එක වෙන්නේ. ඒතර මෙයාගෙන් පරිසරයට හානි වෙන්න විදියකුත් නැහැනේ. පරිසරයෙන් ඉඳලා මෙහෙට එනවා මිසක්. හැබැයි ඒකට කලින් අපි තේරුම් ගන්න ඕනි කාරණාව තමයි මේ වාණේ බෝලෙන් තමයි ශක්තිය පිටවීම සිද්ධ වෙන්නේ. මේ වාණේ බෝලෙන් 120 ඉඳලා එයා එනකොට තාපය පිට කරනවා. පිට කරන තාපය මෙයා විතරක් නෙවෙයි ලබා ගන්න. පිට කරන තාපය මෙයා විතරක් නෙවෙයි ලබා ගන්න, පරිසරයටත් හානි වෙනවා. හරිද? පරිසරයටත් හානි වෙනවා. ඒක නිසා එයා පිට කරන තාපය සමාන වෙන්නේ මේ භාජනය දන ජලය දන පරිසරය කියන තුන් දෙනාම ලබා ගන්න තාපයට. එතකොට වාණේ පිට කළ තාපය සමානයි ජලය දන කැලරිමීටර් ලබාගත් තාපය දන පරිසරය ලබාගත් තාපය. එතකොට මම පරිසරය ලබාගත් තාපය කියන එක අපි මේ වෙලාවේ ගානට ඇතුළත් කරන්නේ නැති නිසා සමාන ලකුණ අසමානතා ලකුණක් බවට පත් වෙනවා. එතකොට අර පැත්තේ කැලලක් අඩු වෙනවයි කියලා කියන්නේ වාණේ පිට කළ තාපය සම්පූර්ණයෙන්ම ජලය ලබාගත් කැලරිමීටර් ජලය සහ කැලරිමීටර් ලබාගත් තාපයට සමාන කරන්න බෑ. ජලය ධන කැලරිමීටර් ලබාගත් තාපය කියන එක නම් වාණේ පිට කරපු මුළු තාපයට වඩා අඩුයි. මෙයා පිට කරපු මුළු තාපය සමාන වෙන්නේ මෙයයි දෙන්නම ගත්තු තාපයට. ඒතර මෙයාව අයින් කළා හිතුවොත් මෙයා ගත්තු තාපය මෙයා පිට කරපු තාපයට වඩා අඩුයි. ඔන්න ලකුණ. වාණේ පිට කළ තාපය ලියන්න පුළුවන් MC ඩෙල්ටා තීටා දාලා වාණේ බෝලයට. එයාගේ ස්කන්ධය 3යි 10 රින 1යි විශිෂ්ට තාපදාර්ථතාව 500යි උෂ්ණත්ව වෙනස 120න් අන්තිමට එන්නේ 30ට නිසා 90යි. මම මේ දෙන්නගේම මෙතන ඉඩ නැති නිසායි ඕක ලියලි යන්න කම්මැලි නිසායි මම මේ දෙන්නගේම මුළු තාපදාර්ථතාව C කියලා අරගත්තම C ඩෙල්ටා තීටා දැම්මට පස්සේ ලබාගත් තාපය කියන්න පුළුවන්. මෙන්න මේ භාජනයේ සහ ජලයේ දෙන්නගේම තාපදාර්ථතාවන් C කියලා ගත්තා. ඩෙල්ටා තීටා එතකොට එනවා 27න් 30ට යන්නේ 3ක්. 3ට 3 කැපුවා මේ බිඳුවට මේ බිඳුවත් කැපුවම 9 වරක් 5 45 4500 කියන එක අසමානතා ලකුණ හැමමයි C මේ පැත්තේ තනි වුණා. C කියන එක හේවත් මේ මුළු පද්ධතියේම තාපදාර්ථතාව 4500ට වඩා අඩුයි. එතකොට තවදුරටත් පැහැදිලි කරගත්තොත් තාපදාර්ථතාව කියලා කියන්නේ කාගේ තාපදාර්ථතාවල එකතුවද? ජලයේ තාපදාර්ථතාව ධන භාජනයේ තාපදාර්ථතාව. එතකොට මේ C කියලා කියන්නේ ජලයේ තාපදාර්ථතාවයි භාජනයේ තාපදාර්ථතාව එකතුව. ජලයේ තාපදාර්ථතාව ලියන්න පුළුවන් ජලයේ ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපදාර්ථතාව ජලයේ කිලෝ 1යි විශිෂ්ට තාපදාර්ථතාව 4200යි. එතකොට භාජනයේ ස්කන්ධය 7යි 10 රින 1යි එයාගේ විශිෂ්ට තාපදාර්ථතාව C1 කියලා මම ගත්ත නිසා C1. 4200 මේ පැත්තට අරගත්තම 4500න් 4200ක් අඩු වෙනවා. මොකද මෙතන දාන මේ පැත්තට රින වෙනවා. එතකොට 300යි. 7යි 10 රින 1යි C. 7යි 10 රින 1 ඊටෙන් යටට ආවට පස්සේ මේ විදියට 10 උඩට ආවම 3000 බෙදීම 7ක් කියලා එනවා. එතකොට 30ට 7 වරක් 4 28යි ඉතිරි දෙකක් 20ට 4 2 14යි 8 428ට වඩා C වලගේ අඩුයි. එහෙනම් සත්‍ය වශයෙන්ම මේ භාජනයේ හදලා තියෙන ද්‍රව්‍යයේ තාප විශිෂ්ට තාපදාර්ථතාව 428ට වඩා අඩුයි. හැබැයි ඒකට ආසන්න වෙන්න ඕනේ. මොකද අපි ගාන හදද්දී ඇත්තටම මෙයාව නොසලකා හැරලා පරිසරයට සිදු වූ තාප හානිය නොසලකිය හැකි තරම් කුඩයි කියලා හිතලා තමයි ගාන හදන්නේ. ඒතර අපි උත්තරේ විදිහට ගන්න ඇත්තටම 428. ඒක උත්තරේ 428 අඩුයි. හැබැයි ඇත්තගේ
උත්තරය අපිට එන්නේ 428 කියලා. හැබැයි එතකොට ඇත්ත උත්තරේ 428ට වඩා අඩුයි ආසන්නයි. ඒක නිසා තමයි 428ට වඩා අඩු උත්තරයක් ගන්න. ඒතර මේක ගොඩක් වෙලාවට ළමයි විභාගෙදී වරද්ද ගන්නවා. 428ක් නැති නිසා ළමයා ගන්නවා කොතෙන්ද යන්නේ 450ට යනවා. 450ට යනවා සමහර ළමයි. එතකොට යකඩ කියලා ගන්න යම් කිසි පෙළඹවීමකුත් ඇති වෙනවා ආසන්න උත්තර තෝරගන්න ගිහිල්ලා. නිසා තෝරගන්න ඕනි මොකද්ද? හරියට කාරණාව සමීකරණේ ලියාගත්තම මම මේ වගේ ඕන තරම් ඔයාලට පන්තිය කියලා දීලා තියෙනවා. මේ විදිහට හිතන්න. අමුතු විදිහට හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් පන්තිය උගන්ලා තිබුණු විදිහටම හිතලා මේ පේපර් එකේ ඇත්තටම ප්‍රශ්න 45කට වඩා වැඩි ප්‍රමාණයක් 2019 පේපර් එකේ සාමාන්‍ය විදිහට හිතලා කරන ඒවා තමයි තියෙන්නේ. right. ප්‍රශ්නාංක 43. වෙන කිරණය I මේ විදියට ආවා අය අභිලම්බයේ දෙසට හැරෙන්නේ නේ. ඇයි මේක කියලා තියෙනවා මේ n2 කියන එකේ වර්තනාංකය වැඩි කියලා n1 වලට වඩා සහ n3 කියන දෙකටම වඩා. හරිද? ඒත් මෙයා තමයි සම විටම මේ මාධ්‍ය මේ අතුරු මුහුණතෙත් ගහනතර මේ අතුරු මුහුණතෙත් ගහනතර වෙන්නේ මෙයා. එහෙනම් කිරණේ මේ විදිහට අභිලම්බයේ දෙසට හැරෙනවා. මේක I මෙතන R1 කියලා නේද කියන්නේ? AB BC CD AB BC CD මුහුණත් වලදී වර්තන කෝණ R1 ලු මෙතන. ඒතර මෙතන වර්තන කෝණය R2 කියලා කියනවා. මෙන්න මෙතන වර්තන කෝණය R3. ඒතර මෙතනත් අපි අභිලම්බය ගහමු. මෙහෙම ගහුවොත් මේක යන්න ඕනේ දැන් අභිලම්බයෙන් ඉවතටනේ. ඔහොම තමයි යන්න ඕනේ ඉතින්. එතකොට මේකටත් අභිලම්බය ගහුවොත් මෙතනොත් අභිලම්බයෙන් ඉවතට යන්න ඕනේ. හරි. එතකොට මුලින්ම අපි මෙන්න මේ කෝණ ටික පොඩ්ඩක් මාක් කරගමු හරියට. මේක අභිලම්බය නම් මේ කෝණය 90ක් කියලා කියන්නේ මේක අනුවරින R1. මේක අනුවරින R1. මේක අනුවරින R1 නම් මෙතන 90ක් නිසා මෙතන 90ක් නේ. මේක අනුවරින R1 නම් මේ දෙන්නගේ එකතු 90ක් වෙන්න මේක R1 වෙන්න ඕනේ. ඒක R1 වෙනකොට මෙන්න මේ කෝණය අනුවරින R1. ඕන්න. ඊට පස්සේ මෙතෙන්ට යන්න. එතෙන්ට ගියාම බලන්න හොඳට මේක R2 නම් මේක 90යි. මේ දෙක එකතුවත් 90ක් වෙන්න ඕනි සහ මෙතන R2 නම් මෙතන අනුවරින R2. එතන අනුවරින R2 නම් මෙතනත් R2. එතන R2 නම් ආයිසරයක් මෙතන අනුවරින R2. මෙතන R3 කියලා කියලා තියුණා. එතන R3 නම් පොඩ්ඩක් බලන්න මෙතන R3 නම් මේ කෝණය මේක අනුවරින R3 වෙනකොට මේක R3 වෙන්න ඕනි මෙතන. එතකොට මේන්න මේ කෝණය බලන්න ආයිත් මේක R3 නම් මෙතන අනුවරින R3 මෙතන R3 මෙතන එතකොට අනුවරින R3. ඔන්න ඔය විදිහට අපි කෝණ ටික හරියටම මාක් කරගන්න වෙනවා මේ ගැටලුවේදී. හරිද? රයිට්. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? ප්‍රකාශන වලින් නිවැරදි නොවන්නේ කුමක්ද කියලා. ඉතින් අපිට හරියටම කියන්න දෙයක් නැහැ. එතකොට ඔය දීලා තියෙන ප්‍රකාශන වල හැටියට තනි උත්තරයක් ගණනය කරන්න බෑ. අපිට හැම තැනකටම ස්නෙල් දාන්න පුළුවන් හැම තැනකටම ස්නෙල් දාන්න වෙනවා. අපි මේවට අකුරු දී ගමු. නෑ AB පෘෂ්ඨය BC CD හරිනේ ඔහොම දාගමු. සහ දැන් මේ කෝණ ටික ලකුණු කරගත්තේ නැත්නම් ස්නෙල් දාන්න බෑනේ. එහෙනම් මොනවද කෝණ වෙන්නේ කියලා බලන්න ආයිත්. පළවෙනි පතන කෝණය I කියලා දීලා තියෙනවා. මෙතන වර්තන කෝණය R1 ලු, මෙතන වර්තන කෝණය R2 ලු, මෙතන වර්තන කෝණය R3 ලු. හරිද? බලන්න ආයිත් AB BC CD මුහුණත් වලදී වර්තන කෝණ පිළිවෙලින් R1 R2 R3 වේ. AB BC CD AB BC CD
right. එතකොට දැන් හරිද? එතකොට ඔන්න එහෙමනම් අපි ජ්‍යාමිතිය O level ජ්‍යාමිතිය භාවිතා කරලා මේ කෝණ ටික ඊට පස්සේ මාක් කරගන්න ඕනේ. කොහොමද? මෙතන I නම් මෙතන R1 නේ. මෙතන R1. R1 කියලා තිබුණා. එතකොට අපිට මේ ලම්බකයනේ අපි යන්නේ. මේ ලම්බකයයි මේක අතර කෝණයනේ මේ වර්තන කෝණය කියන්නේ. එතකොට මේක ලම්බකයක් නම් මෙතන කෝණය අංශක 90ක්. එතකොට ඒක 90ක් වෙනවයි කියන්නේ මේක R1 වෙනකොට මෙතන 90 ඍණ R1. එතකොට 90 ඍණ R1 වෙනකොට මේ දෙන්නගේ මේක 90ක් වෙන නම් මේක R1. ඒක R1 වෙනකොට මේක 90 ඍණ R1 මේක ලම්බකයනේ. එතකොට ඒක 90 ඍණ R1 මෙතන කෝණය R2 කියලා තියෙනවා. මේක ලම්බකය නිසා මේක 90 ඍණ R2 වෙනකොට මෙතන R2. මේ ත්‍රිකෝණය ගැන හිතන්න. මේ දෙක එකතු 90ක් වෙන්න ඕනේ. ඒක R2 නම් මේ කෝණය. මේක ලම්බකය නිසා එකතු 90ක් වෙන්න ඕන නිසා මේක 90 ඍණ R2. මේක R3 කියලා තියෙනවා. ඒක R3 වෙනකොට මෙන්න මේ චූටි කෝණය 90 ඍණ R3. ඒක 90 ඍණ R3 නම් මේක R3. ඒක R3 නම් මේක ආය 90 ඍණ R3. මෙන්න මේක තමයි අන්තිම වශයෙන් හොයන්න තියෙන්නේ. මම මේක I dash කියලා ගන්නවා. ඒක I dash කියලා ගත්තොත් අපගමනයක් නැහැ කියලා කියන්නේ අපගමන කෝණයේ බිඳුවයි. ඒ කියන්නේ දක්ෂිනාවර්ත අපගමන වාමාවර්ත අපගමන වලට සමානයි. බලමු එහෙනම් අපගමන කෝණය කොහොමද ගන්න? එකවර විරලතර මාධ්‍ය කෝණයෙන් ගහනතර මාධ්‍ය කෝණය අඩු කරන්න. I ඍණ R1 මොන වර්තද? දක්ෂිනාවර්ත. එහෙනම් I ඍණ R1 I ඍණ R1 දක්ෂිනාවර්තය ඉස්සෙල්ලා එක පැත්තකට ගමු. වම් පැත්තට ගමු දක්ෂිනාවර්තය ටික. ඊට පස්සේ මෙහෙට යම් බලන්න. මෙයා වාමාවර්ත. එයා වැඩක් නැහැ. පස්සේ ගමු. මෙහෙට යන්න බලන්න. මෙයා වාමාවර්ත. මෙහාට යන්න. මෙයා දක්ෂිනාවර්ත. එතකොට එතන විරලතර මාධ්‍ය I dash. I dash ඍණ 90 ඍණ R3 සමාන වෙන්න ඕනි වාමාවර්ත අපගමන වලට. කො වාමාවර්ත අපගමන 90 ඍණ R3 R1 මෙතින් මේක විරලතර මේක ගහනතර. මෙයාගේ වර්තනාංකය වැඩිම කියලා තියෙනවා. ඒ නිසා මේ අතුරු මුහුණත ගත්තත් මේ අතුරු මුහුණත ගත්තත් මෙයා තමයි ගහනතර වෙන්නේ. මේ දෙන්නම විරලතර එතකොට. මේ අතුරු මුහුණත සඳහා හරි. right. එතකොට ඔන්න මෙන්න මෙහෙම යන්න හදපු කියන්නේ මේ පැත්තට හරවල. එතකොට අපි අපගමන කෝණය හොයන ට්‍රික්ස් මොනවාද? ටක් ගාලා ගන්න කොහමද? විරලතර මාධ්‍ය කෝණයෙන් ගහනතර මාධ්‍ය කෝණය පට ගාලා අඩු කරනවා. විරලතර මාධ්‍ය කියන්නේ මේකනේ. 90 ඍණ R1 ගෙන් R2 අඩු කරනවා. 90 ඍණ R1 ඍණ R2. ඔන්න එතකොට වාමාවර්ත අපගමන එකක්. අනිත් එකත් මේ තියෙන්නේ. මෙහෙට යන්නේ. ඒකත් වාමාවර්ත. එහෙනම් එතන විරලතර මාධ්‍ය R3 ගෙන් අඩු කරන්න ඕනි. ධන R3 ඍණ 90 ඍණ R2. දැන් ප්‍රවේශමෙන් ඔක සුළු කරා. දැන් ඔක සුළු කරමු. සුළු කරාම එනවා I මෙතන I dash I ඍණ R1 ධන I dash ඍණ 90 ධන R3. එහා පැත්තේ 90 ඍණ R1 ඍණ R2 ධන R3 ඍණ 90 ධන R2. දැන් මොනවද වෙන්නේ? ඍණ R2 ධන R2 කපලා දාන්න. මේ පැත්තෙන් ධන 90 ඍණ 90 කපලා දාන්න. ඊට පස්සේ මේ පැත්තේ R3 එකක් තියෙනවා. මේ පැත්තේ R3ට R3ත් කපලා දාන්න. මේ පැත්තේ ඍණ R1 වලට මේ පැත්තේ ඍණ R1 කපලා දාන්න. දැන් මොනවද ඉතුරු වෙන්නේ? ඍණ 90 එහා පැත්තට ධන වෙනවා. I dash කියන එක සමානයි එහෙනම් 90 ඍණ I. එහෙනම් මෙන්න මෙතන කෝණය 90 ඍණ I කියලා ගන්න ඕනේ. එහෙම ගන්න කියලා මම කියලා දුන්නේ බැරි අයට. එකවර මේක 90 ඍණ I කියලා ගන්න පුළුවන් සාමාන්‍ය අපගමනයක් නැහැ කියලා කිව්වහම කිසිදු අපගමනකින් තොර කියලා කිව්වහම හිතලා මේ පෘෂ්ඨය ගැන හිතලා මේ හදන කෝණය ගැන හිතලා එහෙම ගන්නත් පුළුවන්. right. ඒක මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒක බැරි අයට එහෙම ගන්න අන්නේ දරුවෝ මේ විදිහට අපගමන කෝණ දෙපැත්තට දක්ෂිනාවර්තය වාමාවර්තයකට සමාන කරලා ගන්න. ඒතර ඔය විදිහට කෝණ ටික සමාන කරා. right. එමන් දක්ෂිනාවර්ත සහ වාමාවර්ත අපගමන සමාන කරේ අපගමනයකින් තොරව ගමන් කරයි කියලා තියෙනවා. ඒ කියන්නේ අපගමන කෝණයේ මුළු එක සම්ප්‍රයුක්තයේ බිඳුවයි.
හරි අපගමන කෝණවල වීජයික්‍යයක් ගත්තොත් ඒක බිඳුවයි right අන්න දැන් මම මේක අයින් කරනවා හොඳේ එhmenan right දැන් තියෙන්නේ මොනා කරන්නද දැන් තියෙන්නේ මේ එක් එක් ලක්ෂ වලට එක් එක් පෘෂ්ඨවලදී සිදුවන වර්තනයන්ට ස්නෙල් දාන්න AB වලදී සිදුවන වර්තනය ගන්න බලන්න මේ උත්තරවල කොහෙවත් ළමයි අණුවරින කැලි නැති නිසා එක තැනකවත් අණුවරින අගය ගන්න නැතුව වැඩේ කරන්න පුරුදු වෙන්න රයිට් බලමු පළවෙනි අවස්ථාවට ස්නෙල් දැම්මහම එක වැඩි කිරීම sin i සමානයි n1 sin r1 ඉවරයි දෙවෙනි එකට යමු n1 වැඩි කිරීම sin අණුවරින r1 හරිද සමාන වෙන්න ඕනි දැන් මම මේ කිරණේ මෙතනින් ඔහොම මෙහෙම අඩු කරලා දාන්නම් සමාන වෙන්න ඕනි n2 වැඩි කිරීම මෙන්න වර්තන කෝණය හරියට හොයන්න ඕනි අභිලම්බයයි වර්තන කිරණය අතර කෝණය n2 වැඩි කිරීම sin r2 n2 වැඩි කිරීම sin r2 දැන් මෙන්න මේ අණුවරින r1 කියන එක තියෙන්න බෑනේ තියෙන බෑ කියලා කියන්නේ උත්තරවල නෑනේ එහෙනම් මම මේක cos කරනවා sin අණුවරින r කියලා කියන්නේ මොකද්ද cos r1 කියන එක එහෙනම් n1 cos r1 කියන එක සමානයි n2 sin r2 ඒක මොන පෘෂ්ඨයට දැම්මේ AB නෙවෙයි BC පෘෂ්ඨයට දැම්මේ BC පෘෂ්ඨයට දාලා තමයි ඒක ගත්තේ ඊට පස්සේ අපි දාමු CD පෘෂ්ඨයට CD පෘෂ්ඨයට දැම්මම එනවා n2 sin අණුවරින r2 n sin θ සමානයි k ඔකනේ ස්නෙල් නියමය කිසියම් මාධ්‍යක වර්තනාංකයේ ඒ මාධ්‍ය තුල පතන හෝ වර්තන කෝණයේ sin a ගුණිතය නියතයක් හරිනේ හැම වෙලාවෙම ඕනම වර්තනයක් සඳහා එම මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය එම මාධ්‍ය තුල පතන හෝ වර්තන කෝණයේ sin කියන එක ගුණිතය ඊළඟ එකේ ඒ අගයටම සමානයි right ඊළඟ එකෙත් ඒ මාධ්‍ය වර්තනාංකය ඒ මාධ්‍ය තුල පතන හෝ වර්තන කෝණයේ sin n2 ඉතින් n2 sin අණුවරින r2 සමානයි n3 sin r3 ඒකත් අපි අයින් කරමු මේ අණුව කෑල්ල sin අණුවරින r2 වෙනට දාන්න පුළුවන් cos n2 ඒතර මේ සම්බන්ධතා නැති කියලා හිතාගෙන යන්න එපා විභාගෙට cos r2 විභාගෙට තියෙන මූලික සම්බන්ධතා දැනගෙන යන්න ඕනේ මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතා cos r2 සමානයි n3 sin r3 මෙන්න ඒකත් මම කොටු කරා ඊළඟට යමු DE පෘෂ්ඨයට DE ස්නෙල් දැම්මහම එනවා n3 sin අණුවරින r3 සමානයි එක වැඩි කිරීම sin අණුවරින i කල්පනාවෙන් එතනවා n3 cos r3 සමානයි cos i sin අණුවරින i කියන්නේ cos i දැන් දීලා තියෙන උත්තර බලමු පළවෙනි එක sin i n1 sin r1 sin i n1 sin r1 පළවෙනි එක හරි n2 sin r2 n2 sin r2 n1 cos r1 දෙවෙනි එකත් හරි තුන්වෙනි උත්තරේ sin i cos n2 cos r3 කියලා එකක් අහු වෙනවද බලන්න කොහේ හරි මේ තියෙන්නේ මෙතන තියෙනවා sin i සමානයි n3 cos r3 කෝ මේකනේ right එතකොට තුන්වෙනි එක වගේ එකක් අහුවෙන්නේ නැහැ right හතර හරිද බලන්න n2 cos r2 n3 sin r3 මේ තියෙන හතරේ උත්තරෙත් හරි cos i මේ තියෙන සමානයි n3 cos r3 පස්සේ උත්තරෙත් හරි
එහෙනම් ඉතින් ඔය උත්තර හතරම හරි නිසා තුන්වෙනි සම්බන්ධය ගන්න try කරන්න යන්න එපා. බේසික් තනි මේ ප්‍රශ්න නිකන් දැක්කට පස්සේ ඔයාලා බය වෙනවා විභාගයේදී. හැබැයි තනි කර බේසික් තියෙන්නේ. මොනවාද තියෙන්නේ? ස්නෙල් විතරයි. ස්නෙල් නියමයේ විතරයි තියෙන්නේ. ඉතින් ඒකයි නිතරම කියන්නේ මේවට බය වෙන්න එපා කියලා. විභාගයේදී අහන්නේ බේසික් වලින්. හරිද? අරුම පුදුම තියරි වලින් විභාගයේ ප්‍රශ්න අහන්නේ හරිද? උගන්නලා තියෙන කොටස් වලින් තමයි උගන්නලා තියෙන බේසික් මූලික સિદ્ધාන්ත වලින් අහන්නේ. හරි? ඒ સિદ્ધාන්තය දාන්න හරියට අනවශ්‍ය බයක් ඇති කරගන්න නැතුව හැම තැනකටම ස්නෙල් විතරයි දැම්මේනේ. හැම ප්‍රශ්නයකට උත්තරේ එනවා. රයිට්? කලබල නැතුව වැඩේ කරන්නත් ඕනි. රයිට්? අනවශ්‍ය විදිහට ස්ලෝ වෙලා විභාගය මේව කරගන්නත් එපා. මම ඒ වැඩේ කරන විදිය මම අන්තිමට ආයිත් කියන්නම්. හරි? අපි බලමු 44 වෙනි ප්‍රශ්නේ. රූපවල දක්වා ඇති XY තලය මත ඇති තනි පොටකින් යුත් වයර් මම එකක් විතරක් අඳින්නම්. වයර් පොඩු එකම අයිධාරාවක් රැගෙන යයි. එකාකාර චුම්බක ක්ෂේත්‍රයක් x අක්ෂයේ දිගේ ධන දිශාවට යොදා ඇත. එකෙක් වයර් පුඩුවට චුම්බක ක්ෂේත්‍ර එකෙක් වයර් පුඩුවට චුම්බක ක්ෂේත්‍රයට ලම්බක එහි සමමිතික අක්ෂයක් වටා නිදහසේ භ්‍රමණය වී හැකි බව උපකල්පනය කරන්න. මම මෙන්න මේ දෙවෙනි උත්තරේ වගේ තෝරගන්නම් දැනට. ඒ කියන්නේ දෙවෙනි රූපේ ඔක්කොම අඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට බේසික් එක කියලා දුන්නම හරි. එකයි දෙකයි මේ පැත්තෙන් මෙතන එකයි මේ කෙලින් පහයි. රයිට්. එතකොට එක්කෙක් වයර් පුඩුවට චුම්බක ක්ෂේත්‍රයට ලම්බක සම්මිතික අක්ෂයක් වටා නිදහසේ භ්‍රමණය විය හැකි බව උපකල්පනය කරන්න පුඩුව මත ඇතිවන ආරම්භක ව්‍යාවර්තය අවරෝහණ පිළිවෙලට පෙළගස්වා ඇත්තේ කුමන වර්ණයේද කියලා අහුවාම නිකන් බය වෙන ප්‍රශ්නයක් නෙවෙයි. චුට්ටක් එකපාරක් පැහැදිලි වුණ නැත්නම් ආයි කියවන්න. රූපවල දක්වා ඇති පරිදි XY තලය මේ තියෙන XY තලය මත තබා ඇති තනි පොටකින් යුත් වයර් පුඩු එකම අයිධාරාවක් ඔන්න හැම එකේම වාමාවර්තව අයිධාරාවක් ගලා යනවා කියන එක බලා ගන්න. පළවෙනි එකේ ත්‍රිකෝණෙත් වාමාවර්ත, දෙවෙනි එකේත් වාමාවර්ත, තුන්වෙනි එකේත් වාමාවර්ත, හතරවෙනි එකේත් වාමාවර්ත. රයිට්. එකම අයිධාරාවක් අරන් යනවා. එකාකාර චුම්බක ක්ෂේත්‍රයක් x අක්ෂයේ දිගේ ධන දිශාවට යොදා ඇත. මෙන්න මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවලු. ඒ කියන්නේ මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියන එකනේ වක්‍රාකාරව. තේරුණාද? මෙන්න මේ දිශාවට තිරස් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවලු. ඊට පස්සේ කියනවා එකෙක් වයර් පුඩුවට එහි චුම්බක ක්ෂේත්‍රයට ලම්බක එහි සමමිතික අක්ෂය වටා. මෙතන චුම්බක ක්ෂේත්‍රයට ලම්බක මෙතන චුම්බක ක්ෂේත්‍රයට ලම්බක එයාගේ මෙන්න මේ අක්ෂය වටා භ්‍රමණය වෙන්න පුළුවන්ලු. හරිද? රයිට්. ඊට පස්සේ කියනවා පුඩුව මත ඇතිවන ආරම්භක ව්‍යාවර්තය අවරෝහණ පිළිවෙලට ආරම්භක ව්‍යාවර්තය කියලාත් කියන. දැන් හරි ලේසි, හරිම ලේසි. මොකද්ද මතක් වෙන්න ඕනේ? චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරගතව තබා ඇති ධාරා රැගෙන යන කම්බි දඟරයක්. චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරගතව තබා ඇති ධාරා රැගෙන යන කම්බි දඟරයක් තියෙන්නේ. මේ වගේ එකක් මත ඇති වෙන ව්‍යාවර්තයක් කොහමද 2019 ළමයින්ට විභාගයට යන්න කලින් කියලා දුන්නේ C සමානයි බිනා බැරි නම් ගොනා. C සමානයි බිනා බැරි නම් ගොනා. ඉතින් 20 ඉගෙන ගත් දරුවොත් ඒ ස්ටයිල් එකට මේක ඉගෙන ගත්තා. එහෙනම් මේක දැකපු ගමන් මතක් වෙන්න ඕනේ කාරණාව තමයි C සමානයි බිනා බැරි නම් ගොනා කියලා දීලා තියෙන්නේ. බිනා cos θ දාන්න ඕනේ ඇයි? සමාන්තර අවස්ථාවේ තමයි මේක උපරිම වෙන්නේ. එහෙනම් උපරිම ව්‍යාවර්තය ගැන මේ අහන්නේ. එහෙම නොවුන නම් ආනත අවස්ථාවේ අහුවනම් බිනා cos θ. එතකොට ඒ අමාරු එක නෙවෙයි අහලා තියෙන්නේ. ලේසි.
හරිනේ? C සමානයි බිනා. එහෙනම් ආරම්භක ව්‍යාවර්තයකට පස්සේ ඔයාලට මතක් වෙනනේ C සමානයි බිනා. උපරිම ව්‍යාවර්තය ගැනයි මේ අහන්නේ. එතකොට මෙන්න චුම්බක ක්ෂේත්‍ර ඕනනම් තවදුරටත් චෙක් කරලා බලන්න නිකන් ෆන් එකට වගේ මතක් කරගන්න පුළුවන්. කොහොමද දාන්නේ? සුරතිනුත් පුළුවන්, වමතිනුත් පුළුවන්. ඒ ඔක්කොම ෂෝට් මෙතඩ් ඉගෙනගෙන තියෙනවා. මම වමතින් දැන් දාන්නම්. අපි වමත් නියමයේ පාවිච්චි කරලා දැම්මොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේක, ධාරාව අරගෙන යන්නේ මෙහෙට උඩට. එහෙනම් බලය තියෙන්නේ මේ තලය තුලට. එතන මේ කොටස මත කොහෙද බලය තියෙන්නේ? ධාරාව පහළට, චුම්බක ක්ෂේත්‍ර මෙහෙට. එහෙනම් බලය තියෙන තලයෙන් ඉවතට. දැන් මේ බල දෙක ගැන මොකද කියන්න පුළුවන්? විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. හැබැයි එකම ක්‍රියා රේඛාවක නැහැ. එකම ක්‍රියා රේඛාවක නෙවෙයි තියෙන්නේ. හරිනේ? මෙහෙමනම් ඔන්න මගේ මේ පැත්තට එක බලයක්, අනිත් පැත්තට අනිත් බලය මෙහෙම. එතකොට ව්‍යාවර්තයක් භ්‍රමණය වෙනවා. එතකොට මේ පුඩුවත් දැන් මොකද වෙන්නේ? දක් මේ උඩින් ඉඳලා බැලුවාම වාම ආවර්තව මෙයා භ්‍රමණය වෙනවා. උඩින් ඉඳලා බැලුවම වාම ආවර්තව භ්‍රමණය වෙනවා. C සමානයි බිනා. එහෙනම් ඔය දීලා තියෙන උත්තර හතරටම B එකමනේ. එකම I ධාරාවනේ යන්නේ. එකම පොට සංඛ්‍යාවක්නේ, එක පොටයිනේ. එහෙනම් කොච්චර ලේසිද? වක්‍රාකාරව බැලුවම අන්තිමට චුම්බක ක්ෂේත්‍ර ප්‍රශ්නයක් නෙවෙයි. චුම්බක ක්ෂේත්‍ර ප්‍රශ්නයක් නෙවෙයි. ශිෂ්‍යත්ව O level ප්‍රශ්නයක්. ඇයි? අන්තිමට අහලා තියෙන්නේ වර්ගඵලය අවරෝහණ ආකාරයට සැකසෙන්නේ කියන එකයි වක්‍රාකාර. C සමානුපාතිකයි වර්ගඵලයට. එහෙනම් වර්ගඵලය වෙනස් වෙන විදිහටම තමයි ව්‍යාවර්තය වෙනස් වෙන්නේ. එහෙනම් ව්‍යාවර්තය අවරෝහණ ආකාරයට ලියන්නේ කියන එකේ තේරුම වර්ගඵලය අවරෝහණ ආකාරයට ලියන්නේ කියන එකමයි. එහෙනම් අපි දැන් තෝරන්න තියෙන්නේ වර්ගඵලය වැඩිම එක. ඒතර වර්ගඵල හොයද්දී පළවෙනි අවස්ථාවේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ මෙන්න මේ ප්‍රස්ථාරයෙන් දීලා තියෙන ඛණ්ඩාංක වලට යන එක තමයි ඉතින් ඔයාලා හරියට කල්පනාවෙන් කරන්න ඕනේ. මෙතන 3, මෙතන 1. ඒ කියන්නේ මේ කැලල 2. ඒතර ආධාරක පාදයේ උස කොහොමද ගන්නෙ? මෙන්න මේවට අදාළ ඛණ්ඩාංක තියෙනවනේ. 1 සහ 4. 4න් එකක් ගියාම ඒතර 3යි. එහෙනම් ආධාරක පාදය ඕකේ. ලම්බක උස 3යි. ඒතර දෙවරක් 3 6යි. ආධාරක පාදයේ වරක් ලම්බක උස ඒක භාගයෙන් ගුණ කරාම 3යි. මෙන්න වර්ගඵලය 3. දෙවෙනි උත්තරේ මේ වගේ එකක් තියෙන්නේ. දෙකෙන් එකක් 1යි. පහෙන් එකක් 4යි. 4 වරක් 1 4යි. වර්ගඵලය 4ක්. ඔන්න වර්ගඵලය 4. තුන්වෙනි එකේ මෙහෙම රවුමක් තියෙන්නේ. ඒක මේ හරි මැදින් ඇවිල්ලා තියෙන 2.5ට ඒක 2.5 කියලා නැහැ අපිට. 2 සහ 3 අතර මේ පැත්ත කෙලවරේ 4 තියෙන්නේ. එතකොට අරය කියන්නේ මේක 4ෙන් 2.5ක් අඩු කරන්න. 1.5ක්. 5r වර්ගය 5r වර්ගය කොහම 1.5 වර්ගය 15 වර්ගය 225ක් 1.5 වර්ගය 2.25ක්. ඒක 3ෙන් ගුණ කරාම 2 3ක් නම් 6යි 25 3ක් 75යි 6 75යි. ඒතර එයාගේ 6 7යි 5ක්. ඊළඟ එකත් කල්පනාවේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. එතන ඒකේ මේ කෙලින් තියෙන 1. හරිද? එතන මේ කෙලින් තියෙන්නේ 3 නෙමෙයි 3යි 2යි අතර. එහෙනම් කීයද? 2.5. 2.5 එකක් අඩු කරාම මේ කැලේ 1.5ක්. උඩ මේ කෙලවරේ තියෙන කීයද? ඒ 2.5. මෙතන තියෙන කීයද? 1. එහෙනම් ඒත් 1.5ක්. 1.5 ගුණ කරාම 2.25. ඔන්න වර්ගඵල අනුපාතය. වර්ගඵල ප්‍රමාණ. ඒතර වර්ගඵලයේ වැඩිම එකේ තමයි ව්‍යාවර්තය වැඩිම. එහෙනම් වර්ගඵලයේ වැඩිම වෙන්නේ 6.75 කියනගේ R වලින් තමයි පටන් ගන්නෙ. ඇයි? අවරෝහණ පිළිවෙලට තමයි ලියන්න කියන්නේ. වැඩිම එකෙන් අඩුම එකට යන්න ඕනේ. එයා අයින් වුණාට පස්සේ ඊළඟට වැඩිම එක වෙන්නේ Q නේ. 4නේ. ඒක ඊළඟට. එයා ගාවට ඊළඟට වැඩිම වෙන්නේ කවුද? P නේ. 3නේ. අඩුම වෙන්නේ 2.25 S. එච්චරයි. ප්‍රශ්නාංක 45ට යමු. 45 ටිකක් ළමයි ටිකක් අවුල් කරගත්තු ප්‍රශ්නයක්. සහ සමහර ළමයි උත්තරේ අරන් තිබුණා. වැරදි ක්‍රම වලින් තමයි උත්තරේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ හරි අවබෝධකින් තොරව උත්තරේ අරන් තියෙනවා. එනිසා අපි ලස්සනට හරියටම වැඩේ කරන විදිය බලමු.
මේ එළියේ තියෙන ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධ එළියේ තියෙන ඒවා එළියට දාලා තිනවා මේක අතුලටම දාලා වැඩේ කරන්න බලන්න පුළුවන් නේ. තර මේක E1 ඒකේ එළිය දැම්මත් ප්‍රශ්නයක් නැහැ අතුලෙන් කොහොමද තිබ්බත් ප්‍රශ්නයක් නැහැ මේක R1. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙහෙට E to R2 E3 R3 මෙන්න මේ P ලක්ෂය දැන් මෙතනින් එන ධාරාව මම I1 කියලා ගන්නම් මේක ඔෂේ හරහා එන ධාරාව මම I2 කියලා ගන්නම් මේක ඔෂේ හරහා එන ධාරාව I3 කියලා ගන්නම් P ලක්ෂයේ විභවය දෙනු ලබන්නේ මොන ප්‍රකාශනයෙන්ද කියලා තමයි ඔයාලගෙන් අහන්නේ දැන්. ඒතර මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයාලා මම මේක මෙහෙම තියෙද්දිම ගාන හදන්නම්. තව ක්‍රම ගොඩක් තියෙනවා ගාන හදන්න පුළුවන්. නමුත් මම මේ විදියට මොහොම තියෙද්දිම ගාන හදන්නම්. එක රූපෙන්ම. දැන් මේක භූගත කරලා තියෙනවා. ඔක භූගත කරලා තියෙනවා. එතකොට අහගන්න හොඳට මෙන්න මේ හැම කෝෂයක්ම විසර්ජනය වෙන කෝෂනේ. ධාරාව මෙහෙම යන නිසා. ඔය කෝෂ තුනම විසර්ජනය වෙන කෝෂ. ඒ නිසා මේ එක් එක් කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය මේ එක් එක් කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය අපිට ලියන්න පුළුවන් VP ඍණ බිඳුව කියලා. ඒ කියන්නේ VP නේ. එහෙනම් ඔයාලා ලියන්න පුළුවන් VP කියන එක සමානයි එක විදියකට කිව්වොත් මෙන්න මේ විසර්ජනය වන කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය එනවා මෙහා ඇසුරින් කිව්වොත් මේ P ලක්ෂයේ විභවය මෙතන බිඳුව නම් විසර්ජනය වන කෝෂයක අග්‍රහරහා විභවාන්තරය V සමානයි E ඍණ IR E ඍණ IR එමනම් E1 ඍණ IR1 මේ හරහා විභවාන්තරය කියන්න පුළුවන් E ඍණ IR. එතකොට එනවා මෙතන බිඳුව නම් මෙතෙන්ට යනකොට P ලක්ෂයේ විභවය එනවා E ඍණ IR1. එහෙමත් නැත්නම් ඔයාලට මම මේ ප්‍රතිරෝධය එළියට දාලා කියලා දුන්නොත් මෙතන බිඳුව නම් කෝෂයෙන් මෙතෙන්ට එනකොට E1 වෙනවා. ප්‍රතිරෝධයක් තුලින් ධාරාව ගලා යන්නේ විභවය වැඩි තැන සිට විභවය අඩු තැනට. මෙතන විභවය E1 නම් මෙතන ඉඳලා මෙහෙට යනකොට මේ හරහා විභවාන්තරය IR1 නේ. මේ හරහා විභවාන්තරය IR1 නිසා මේ හරහා විභවාන්තරය IR1 නිසා ප්‍රතිරෝධය තුලින් ධාරාව ගලා යන්නේ විභවය වැඩි තැන සිට අඩු තැනට. එහෙනම් වැඩි තැන E1 නම් අඩු තැනට හේවත් P ලක්ෂයට යනකොට E1 ඍණ IR1 අනේක විදිහකට කිව්වා ඒක. එතකොට මම මේකෙන් උක්ත කරගන්නවා මෙන්න මේ I1 කියන අගය. උක්ත කරාම මොකක්ද එන ප්‍රකාශනය බලන්න. මේ පැත්තට ගත්තම මෙයා අපිට එනවා I1 කියන එක සමානයි මෙයා මෙහෙට ගත්තාම E1 ඍණ VP යට R1. එමනම් ඔයාලට මේ ට්‍රැක් එකෙන්ම මේ තුන් දෙනාටම එකපාර සූත්‍රය ලියන්න පුළුවන්. දැන් I2 සමාන වෙන්න ඕනි E2 ඍණ VP යට R2. I3 සමාන වෙන්න ඕනි E3 ඍණ VP යට R3. ඊළඟට කර්චොෆ්ගේ පළමු නියමයට අනුව සන්නායක ජාලයක යම් සංධියක් වෙත පැමිණ ධාරාවන්ගේ වීජයික්‍ය එකතුව බිඳුවයි. එහෙනම් මේක පළවෙනි එක නම් මේක දෙවෙනි එක නම් මේක තුන්වෙනි එක නම් මොකද ඔයාලට කියන්න පුළුවන් මේ තුනම එකතු කරාම හෙවත් I1 ධන I2 ධන
I3 සමාන වෙන්න ඕනේ බිඳුවකට. සන්නායක ජාලයක යම් සංධියක් වෙත පැමිණ ධාරාවන්ගේ වීජයික්‍ය ශුන්‍ය වේ බිඳුවයි. දැන් එනම් මේක බිඳුවට සමාන කරන්න. මෙන්න මේ ඇවිල්ලා තියෙන කැලි ඔක්කොම අරගෙන මෙතෙන්ට දාලා සමාන කරන්න. E1 ඍණ VP යට R1 ධන E2 ඍණ VP යට R2 ධන E3 ඍණ VP යට R3 සමාන වෙනවා බිඳුවකට. හරිනේ? බිඳුවකට සමාන වෙනවා. right. එතකොට දැන් ඕක සුළු කරන්න තියෙන්නේ. එතකොට මම මේක චුට්ටක් මෙතනින් ඉඩ ගන්නම්. නැත්නම් සුළු කරගන්න බෑනේ. right. මේවා කැලි වලට කඩන්න. E1 යට R1 මේ බැරිම ළමයින්ට හොඳේ. වේගෙන් සුළු කරන්න පුළුවන් දරුවන්ට එකපාර මේ වැඩේ කරන්න හැකි. E2 යට R2 ඍණ VP යට R2 ඍණ ධන E3 යට R3 ඍණ VP යට R3 සමානයි බිඳුවකට. දැන් ඔය ඍණ VP කැලි ටික එක පැත්තකට ගන්න. එතකොට VP එළියට ගන්න පුළුවන්. මෙන්න VP එළියට ගත්තාම හරිනේ? අර බිඳුවෙන් එහා පැත්තට යවා ගන්න මේ කැලි ටික ඔක්කොම. මෙයා එහා පැත්තට ගියාම ධන වෙනවා, මෙයාත් එහා පැත්තට ගියාම ධන වෙනවා, මෙයාත් එහා පැත්තට ගියාම ධන වෙනවා. VP ඔක්කොම පොදු නිසා එළියට එනවා. එකයට R1 ධන, එකයට R2 ධන, එකයට R3. සමාන වෙනවා E1 යට R1 ධන, E2 යට R2 ධන, E3 යට R3. දැන් මොකද කරන්න තියෙන්නේ බලන්න. VP වාරයක් ඔන්න VP සමානයි R1 R2 R3 ගුණිත ඉරෙන් යට. ඉතින් උඩට එනවා එතකොට ඔක සුළු කරගන්න ඕනේ හරියට. R1 ට අදාළව මෙතන උඩට එන්න ඕනේ R2 R3. R2 ට අදාළව R1 R3. R3 ට අදාළව R1 R2. හරිනේ? අන්න වම් පැත්තේ කැලල සුළු කරා. ඊට පස්සේ ඉතින් දකුණු පැත්තේ කැලලත් සුළු කරන්න ඕනි. සුළු කරද්දී මම මෙතනින් මේ ඉඩ ගන්න මේක මකනවා. හොඳේ ඔයාලට පුළුවන් වීඩියෝ එකේදී ඔක බලා ගන්න ළමයි. right. මම දැන් මේ කැලල සුළු කරලා ගන්නවා. එතකොට ඔන්න මේකෙත් R1 R2 R3 කියන කැලල පොදු කරමු. එම් පොදු වුණාම එනවා E1 R2 R3 ධන E2 R1 R3 ධන E3 R1 R2 මේ R1 R2 R3 ට R1 R2 R3 කැපිලා යනවා. දැන් VP උක්ත කරගන්න විතරයි තියෙන්නේ. එකපාර එක කරගන්න පුළුවන් ලස්සනට. එහෙනම් මම මෙතන මුක්ත කරලා දාන්න යට. ඔයාලට පේනවනේ මේ දක්වා. හරිනේ? right. එහෙනම් VP කියන එක උක්ත කරාම එනවා E මේක නෑ හොඳේ? right. ඒක උක්ත කරාම එනවා E1 R2 R3 ධන E2 R1 R3 ධන E3 R1 R2 බෙදීම මේවට මේක කැපිලා ගියා. එහෙනම් ඉතින් යටට එනවා R1 මේ මෙතන අන්තිමට R1 R2 නේ. right. R1 R2 R2 R3 R1 R3 හරිනේ. R2 R3 යන්න R1 R3 කෙලවරේම R1 R2 මුලම VP ඔන්න පිරක්ෂය. ඒක එක ක්‍රමයක්. හරිද? ඒක එක ක්‍රමයක්. මම ආයෙ කියලා දෙන්නම්. මුලින්ම කරේ මේ කෝෂ තුනම හරහා යන ධාරා මං I1 I2 I3 කියලා මාක් කරගත්තා. එහෙම මාක් කරගෙන සහෝගේ දීලා තියෙනවනේ.
R1 R2 R3 කියලා දීලා තිනවා. කෝෂ තුන දීලා තිනවා. ඒතර අපි ධාරා තුන ඔය විදිහට ලකුණු කරගත්තා. ලකුණු කරගත්තට පස්සේ මේ කෝෂ තුනම විසර්ජනය වෙන කෝෂ තුනක් දැන්. සහ මෙතන විභවයේ බිඳුවයි. ඒතර මේ එකම විභවයකනේ තියෙන්නේ. එක්ක විසර්ජනය වෙනවා නැත්නම් ආරෝපණ ගැනෙනවා. දෙකෙන් ඕන එකක් කරන්න අවුලක් නැහැ. මොන පැත්ත ගත්තත් වරදින්න විදියක් නෑ ඔයාලට. එතකොට හරිනේ. දැන් එතකොට මෙහි ඉඳලා මෙහෙට ධාරාව යනවා. මොකද අන්තිමට සම්පූර්ණ ධාරාව බිඳුවක් නෙවෙන්නේ. එතකොට මුලින්ම මේ පැත්තේ මෙතන විභවයේ බිඳුවක් නම් මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් රහිත කෝෂයක් කළා අභ්‍යන්තර ප්‍රතිරෝධය එළියට දාලා තිබ්බොත් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් කෝෂයක අග්‍රහරහා විභවාන්තරයේ විදුද්ගාමක බලය සමානයි. එහෙනම් මෙතන බිඳුවක් නම් මෙතන E1 වෙනවා. එතන E1 වෙනකොට ප්‍රතිරෝධයක් තුලින් ධාරාව ගලාගෙන යන්නේ විභවයේ වැඩි තැන සිට විභවයේ අඩු තැනට. ඒතර මේ ආහාර විභවාන්තරය I1 R1 මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට විභවයේ අඩු වෙන්න ඕනේ I1 R1 ප්‍රමාණයකින්. ඒතර එනවා E1 ඍණ I1 R1. එහෙනම් P ලක්ෂයේ විභවයේ ඒ කියපු ස්ටයිල් එකෙන්ම මේ පැත්තනොත් කියන්න පුළුවන්. බිඳුව E2 ඍණ IR2. හරිනේ. බිඳුව E3 ඍණ IR3. ඒ නිසා මෙන්න P ලක්ෂයේ විභවය සඳහා ලියාගත්තු ප්‍රකාශනය ඒ විදිහට ප්‍රකාශ කරාම I1 උක්ත කරාම එනවා E1 ඍණ VP යට R1. එහෙනම් I2 උක්ත කරාමත් එන්න ඕනි E1 වෙනුවට E2 I2 ධාරාව උක්ත කරාම මෙතන E2 VP වෙනුවට හැම එකකටම පොදුයි VPම යට R2. ඒ වගේම I3 මෙතන තිබිච්ච එක මම මේක ලියන්න ඕනේ. I3 උක්ත කරාම එනවා E3 ඍණ VP යට R3. ඊට පස්සේ මේ සමීකරණ තුන මම එකට එකතු කරාම කර්චොෆ්ගේ පළවෙනි නියමය අනුව සන්නායක ජාලයක යම් සංදියක් වෙත පැමිණ ධාරාවන්ගේ වීජයික්‍ය ශුන්‍යයි. හරිනේ? එහෙනම් බිඳුවයි. I1 දන I2 දන I3 බිඳුවයි. ඒ නිසා මම මේ විදිහට ලිව්වා. E1 ඍණ VP යට R1. අර I1 වෙනුවට I2 වෙනුවට E2 ඍණ VP යට R2. E3 ඍණ VP යට R3 බිඳුවයි. ඊට පස්සේ මම මේක කැලි වලට කැඩුවා තේරෙන්න ඕන නිසා නැත්නම් සමහර ළමයින්ට එකපාරම හිතෙන් ඍණ කැලි ටික එහා පැත්තට ගන්න පුළුවන්. E1 යට R1 මෙහෙම කඩන්න පුළුවන් මේ වගේ එකක්. ඍණ VP යට R1 E2 යට R2 ඍණ VP යට R2 E3 යට R3 ඍණ VP යට R3. දැන් මේ ඍණ කැලි ටික ඔක්කොම මේ පැත්තට ගෙනාවට පස්සේ එක පැත්තක ඉතුරු වෙනවා E1 යට R1 ධන E2 යට R2 ධන E3 යට R3 අනිත් පැත්තේ VP යට R1 ධන VP යට R2 ධන VP යට R3. ඊට පස්සේ මම මොකද කරන්නේ එළියට ගත්ත කාවද VP එළියට අරගත්තා. එතකොට ආවා මේ පැත්තේ එහා පැත්තට ගිහපු එකේ VP එළියට ගත්තට පස්සේ එකයට R1 ධන එකයට R2 ධන එකයට R3 කියලා ආවා. මේ පැත්තේ E1 යට R1 E2 යට R2 E3 යට R3 කියලා ආවා. ඊට පස්සේ ඒක සුළු කරාම ඒ E1 යට R1 ධන කියන එකේ ඔක්කොටම පොදු R1 R2 R3 කැලල අරගෙන සුළු කරාම මේ වගේ කැලලක් ආවා. අර VP එළියට අරගෙන එකයට R1 ධන එකයට R2 ධන එකයට R3 කියන කැලල සුළු කරාම මේ ප්‍රකාශනය ආවා. R1 R2 R3 ගුණිතයට R1 R2 R3 ගුණිතය කැපිලා ගියා. මේ කැලිරෙන් යට අරන් ගියාට පස්සේ P ලක්ෂයේ විභවය ගත්තා. P ලක්ෂයේ විභවය ගත්තා ඔය විදිහට. ඔය එක ක්‍රමයක්. ඊට මම අනිත් ක්‍රමෙත් කියලා දෙන්නම්. අනිත් ක්‍රමේ වලට පන්තිදී උගන්ලා තිනවා මේ විදිහට. මේ හැමතැනම බිඳු නම් ඔයාලට පුළුවන් දැන් ඔය කෝෂ තුන මෙන්න මේ විදිහට එක තැනකට ගන්න පෙළ ගස්ව ගන්න. කොහොමද? විභව සමාන ලක්ෂයකට අමුණන්න පුළුවන්. හොඳ? විභව සමාන ලක්ෂයකට අමුණන්න පුළුවන්. මේ කැලේ ගෙනල්ලා මෙතෙන්ට අමුණන්න, මේ කැලේ ගෙනල්ලා මෙතෙන්ට අමුණන්න. ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ පරිපතයක්. මෙහෙම භූගත කරනවා ඔන්න මේක තමයි එතකොට P කියන ලක්ෂය මෙතින් P කියලා කියන්නේ එතකොට මේ ඕනම ලක්ෂයක් P කියලා ගන්න පුළුවන් හරි P කියන්නේ ඕක එතකොට ඔන්න ඔය ලක්ෂය තමයි P කියලා කියන්නේ right හැම එකකටම පොදු ඔය ලක්ෂය එතකොට මේක E1 R1 E2 R2 E3 R3 I1 I2 I3 දැන් හරිද මෙන්න මේ සමාන්තරගත කෝෂ තුනක් තියෙනවා ඒ තුනම සඳහා දාන්න පුළුවන් සමක කෝෂය මං E කියලා ගත්තොත් මෙන්න සමක කෝෂය තුලින් යන ධාරාවත්
E. එතකොට ඒකෙත් මේ පැත්තේ බූ ගත කරලා තියෙන්නේ මේ පැත්තේ විභවය P. හරිනේ? මේ තුනම සඳහා යොදන සමක කෝෂය ගත්තාම මෙන්න එයාගේ විද්‍යුත්ගාමක බලය සමක කෝෂයේ E මේක සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R. ඒතර මුලින්ම සමක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනය අපි ලියාගෙන හිටියොත් එකයට R සමාන වෙනවා එකයට R1 ධන එකයට R2 ධන එකයට R3 වලට. ඒකෙන් R සුළු කරගන්න කෝකටත්. එතකොට එනවා ඉස්සෙල්ලාම එකයට R කියලා මම ගන්නවා. R1 R2 R3 ගුණිතය ඉතින් උඩ R2 R3 R1 R3 R1 R2 ඔක තමයි එකයට R නම් එහෙනම් R කියන එක එනවා R1 R2 R3 යට R1 R2 R2 R3 R1 R3 ඔය අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඊට පස්සේ මෙන්න මේ සමක කෝෂය හරහා යන ධාරාව I කියන එක සමාන වෙන්න ඕනි එක් කෝෂ හරහා යන ධාරාවල එකතුවට. ඒතර අපි කියනවා I කියන එක සමානයි I1 ධන I2 ධන I3 කියලා. ඒක අපි සමාන කරනවා ඊළඟට E1 යට R1 සමක කෝෂය E යට R E යට R E1 යට R1 ධන E2 යට R2 ධන E3 යට R3 මේ සම්බන්ධයක් විදිහට දැනගන්න ඕනේ මෙන්න මෙහෙම සමාන වෙන බව. එතකොට දැන් ඔන්න සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය සඳහා ලැබුණු ප්‍රකාශනය. දැන් මම මේක අයින් කරන්නම් මේ රූපේ. දැන් එහෙමනම් අපිට පුළුවන් ලියන්න E සඳහා සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය සඳහා කයක්. ඒක එනවා එතකොට ඉස්සෙල්ලාම අර කැල සුළු කරගන්න බලන්න. මේ E බෙදීම R කියලා මම ගන්නම්. ඊට පස්සේ අර කැල සුළු කරොත් එනවා R1 R2 R3 ගුණිතය යට. ඊරෙන් උඩට එනවා E1 කිව්වම R2 R3. E2 කිව්වම R1 R3. E3 කිව්වහම R1 R2 ඕන. ඒත් එක්කම E උක්ත කරාම මේ සිම්පල් R කියන එකේ එහා පැත්තට යනවනේ. එතකොට එනවා E1 R2 R3 E2 R1 R3 E3 R1 R2 යට R1 R2 R3 වැඩි කිරීම මේ සිම්පල් R දන්නවා මම එකපාරටම අර කැලලම ගන්නම් මෙතෙන්ට දැන් ඉඩ මදි නිසා සිම්පල් R කියලා දාන්නම් ඊට පස්සේ මම ඔන්න දැන් ආයිත් ලියන්න මේ ඔයාලට තේරෙන්න ඕන නිසා මෙහෙම කීපතාවක් ලියන්න නැත්නම් එක ෂොට් එකෙන් අර එක ආදේශ කරන්න තියෙන්නේ හොඳ E1 R2 R3 E2 R1 R3 E3 R1 R2 R1 R2 R3 වැඩි කිරීම සිම්පල් R වලට අර මුලින්ම ගත්තා වගේ අර තියෙන සුළු කළා අරකින් සුළු කළා R1 R2 R3 R1 R2 R2 R3 R1 R3 දැන් ඔක කපලා දාන්න. ඒතර ඔයාවේ මොකද්ද සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය. ඒතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඉතින් ඔය මොකද්ද? රයිට් ගොඩක් වෙලාවට ඔතනින් නවතිනවා. ළමයා ඕක ගැන හිතලා මේ එහෙනම් අහලා තියෙන්නේ මෙහෙම එකක් වෙන්නේ නැති කියලා හිතලා සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයලා ඒක තමයි මේ අග්‍රහරහ විභවාන්තරය කියලා මේක ගහලා එනවා. නමුත් අවුලන්නේ නැහැ ඉතින් විභාගෙදී ඒත් උත්තරේ ඒකම තමයි. හරිනේ? නමුත් මම පැහැදිලි කිරීම වලට කරන්නම් දැන් මෙන්න මේ සමක කෝෂය විද්‍යුත්ගාමක බලය තමයි ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සමක කෝෂය. ඒතර මෙයා හරහා විභවාන්තරය ලැබෙන්නේ මොකෙන්ද? V සමානයි E ඍණ IR වලින්. එතකොට E වල අගය තමයි හොයලා තියෙන්නේ. I වල අගය කීයද? I කියලා කියන්නේ මොකද්ද? I1 ධන I2 ධන I3.
I1 ධන I2 ධන I3 යම් ලක්ෂයක් වෙත යම් සංඛ්‍යාවක් වෙත පැමිණෙන ධාරාවන්ගේ වීජයික්‍ය ශුන්‍ය වේ. එහෙනම් අර රූපේ කලින් රූපේ හැටියට I1 ධන I2 ධන I3 කියන කීයද? බිඳුවක්. එහෙනම් මේක බිඳුවක් වෙන නිසා තමයි ඔය වෙලාවේ මේ අග්‍රහරහා විභවාන්තරය මෙයාගේ විද්‍යුත් ගාමක බලයටම සමාන වෙන්නේ. හරිද? රයිට්. ඔය ක්‍රම දෙකටම අමතරව ඔයාලට මේ ගාන හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මූලික සිද්ධාන්තයක් භාවිත කළ එක. ඇත්තටම ගාන හදන ක්‍රමයක් නෙවෙයි, ට්‍රික්ස් එකක්. මොකද මූලික සංකල්පය කෝෂය තුලින් ධාරාවක් නොගලයි නම් අග්‍රහරහා විභවාන්තරයේ විද්‍යුත් ගාමක බලයට සමාන වේ. ඒක උතන චෙක් කරන්න විදියක් නැහැ. මොකද දීලා තියෙන උත්තරවල ධාරාවක් ගෑවිලා නැහැ. හැබැයි ඔය දීලා තියෙන එක කෝෂයක හරි අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවක් වුණොත් අග්‍රහරහා විභවාන්තරය විද්‍යුත් ගාමක බලයට සමාන වෙන්න ඕනි. එතකොට අග්‍රහරහා විභවාන්තරය විද්‍යුත් ගාමක බලයට සමාන වෙන්න ඕනි කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවක් නා. එක්ක ධාරා බිඳුවක් නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවක්. ඒතර අපි දීලා තියෙන උත්තර වලින් කාගේ හරි එක්කෙනෙක්ගේ එකක් බිඳුව කරලා බලනවා අග්‍රහරහා විභවාන්තරය විද්‍යුත් ගාමක බලයට සමාන වෙනවද කියලා. උදාහරණයක් විදිහට නිකන් හිතන්නකෝ E1 කියන කෝෂයේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවක් වුණා නම් R1 බිඳුවක් වුණා නම් ඔය P ලක්ෂයේ විභවය E1 ට සමාන වෙන්න ඕනි. එතකොට පළවෙනි එකේ එහෙම කතා කරන්න බෑ, දෙවෙනි එකේ එහෙම කතා කරන්න බැරි නිසා ඒ උත්තර දෙක කෙලින්ම බල්ලට දාන්න පුළුවන්. ඉවත් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ නිකම්ම 3 4 5 උත්තර වලට ගිහිල්ලා බැලුවාම තුන්වෙනි උත්තරේ R1 බිඳුවක් කරලා බැලුවාම අපිට නිකන් බැලු බැලමටම තේරෙනවා R1 බිඳුවක් කරාම මේ පළවෙනි කෑල්ල නම් බිඳුවක් වෙනවා. නමුත් ඉතුරු වෙන්නේ නැහැ එතකොට E2 කියලා කෑල්ලක්. එතනින්ම වැඩේ ඉවරයි. හරිනේ? එතනින්ම වැඩේ ඉවරයි. ඒක නිසා ඒක අයින් කරලා දැම්මා. ඊට පස්සේ හතරවෙනි උත්තරයට ගියා. ඒකේ R1 බිඳුවක් කරලා බලන්න. R1 බිඳුවක් කරපු ගමන්ම යට තියෙන කෑලි දෙකක් බිඳුව වෙනවා. උඩ තියෙන කෑලි දෙකකුත් බිඳුව වෙනවා. මෙන්න E1 R2 R3 E2 R1 R3 E3 R1 R2 යට R1 R2 R2 R3 R1 R3 R1 බිඳුවක් කරපු ගමන් මේ කැලලත් බිඳුවයි මේ කැලලත් බිඳුවයි මේ කැලි දෙකම බිඳුවයි. රයිට්. එහෙනම් ඉතුරු වෙන්නේ මෙයයි විතරයි. R2 R3 ට R2 R3 කැපිලා ගියාම විභවාන්තරය විද්‍යුත් ගාමක බලයටම සමාන වෙනවා. එහෙනම් හතරේ උත්තරේ හරියටම හරියි. පස්වෙනි උත්තරෙත් කොහොමදත් ඒක චෙක් කරලා බලන්න. ඒකේ R1 බිඳුවක් කරොත් එම් මොකද වෙන්නේ? උඩ තියෙන දකුණු පැත්තේ තියෙන කැලි දෙකම බිඳුවක් වෙනවා. ඕකේ. හැබැයි යට තියෙන ඔක්කොම කැලි බිඳුවක් උනායි කියලා කියන්නේ අනන්තයක් වෙනවා. හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. රයිට්. ඒ නිසා උත්තරාංක 4 කියලා එහෙම ගාන හදන්නේ නැතුවත් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එහෙනම් 46 හරිද? එතන එහෙමනම් මේ ප්‍රශ්نين කියවෙන්නේ විද්‍යුත් ගාමක බලයේ E නෝඩ් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R මේ එළියට අරන් තියෙන එක වන බැටරියක් සලකන්නලු රූපේ පෙන්වා ඇති පරිදි කැපිටල් R ප්‍රතිරෝධයක් සහ ප්‍රතිවර්තය කළ හැකි විචල්්‍ය සරල ධාරා DC වෝල්ටීයතා ප්‍රභවයක් සමග ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. විචල්්‍ය ප්‍රභවයේ වෝල්ටීයතා VVR විචලනය කරන විට මෙයා වෙනස් කරනකොට V එදිරියෙන් I ප්‍රස්ථාරය වඩාත් හොඳින් නිරූපණය වන්නේ. කිව්වම ඇත්තටම 46 වෙනි ප්‍රශ්නෙට දුන්නට ඉතාම පහසු බොහොම සරල ප්‍රශ්නයක්. ඒතරවල දැනගන්න ඕනි මෙන්න මේ කෝෂයට මොකද්ද වෙන්නේ කියන එක මුලින්ම. ධාරාව මේ අතට යනකොට කෝෂය ආරෝපණ ගැන්වෙන කෝෂයක. ඔන්න වහාම ක්ලික් වෙන්න ඕනි කාරණාව. කෝෂය ආරෝපණ ගැන්වෙන කෝෂයකි. ආරෝපණ ගැන්වෙන කෝෂයක අග්‍රහරහා විභවාන්තරය ආරෝපණ ගැන්වෙන කෝෂයක අග්‍රහරහා විභවාන්තරය V නම් V සමාන වෙනවා E ධන IR ට. ආරෝපණ ගැන්වෙන කෝෂයක අග්‍රහරහා විභවාන්තරය V සමාන වෙනවා E ධන IR ට. එහෙමනම් කවුරු එදිරියෙන් දහන්නේ
කවුරු එදිරියේ කවුරු ප්‍රස්ථාරය දහන්නේ v එදිරියේ නේද අහන්නේ v එදිරියේ ගවම v තමයි එන්න ඕනි x අක්ෂයට එහෙනම් i වෙනස් වෙන්න ඕනි එතකොට i v වෙනස් කරාම i වෙනස් වෙන ආකාරනේ අහන්නේ එතකොට එහෙනම් මේකේ ඔයාලට තියෙන්නේ මෙහෙම උක්ත කරගන්න i උක්ත කරාම එනවා v ඍණ e බෙදීම 1 යට r යට r හැමනාම හරිනේ මුලින්ම e මේ පැත්තට ගෙනාවම ir කියලා එනවා ඊට පස්සේ i උක්ත කරාම ir සමානයි v ඍණ e ඊට පස්සේ r මේ පැත්තට ගෙනාවම 1 යට r right එතකොට y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් මෙන්න මෙහෙම ගියා නම් mx ධන c මෙහෙම ගියා නම් mx මෙහෙම ගියාම තමයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් වෙන්නේ ඕන් මේ වගේ ස්වරූපයක් තියෙන ප්‍රස්ථාර ගොඩක් නැහැ දීලා තියෙන උත්තරවල එකයි තියෙන්නේ නිසා උත්තරේ උත්තර අංක 4 කෝෂයේ විසර්ජනය වෙනවා නම් v සමානයි e ඍණ ir ආරෝපණ ගැන වෙනවා නම් කෝෂය v සමාන කෝෂය අග්‍රහර හා විභවාන්තරයේ v සමානයි e ධන ir එච්චරයි දැනගන්න තියෙන්නේ හරිම සරල ප්‍රශ්නයක් එතකොට ප්‍රශ්න අංක 46 කිසි ප්‍රශ්නයක් නෑ ඔයාලට කරගන්න පුළුවන් right 47 වෙනි ප්‍රශ්නේ right එතකොට මෙන්න 47 වෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙන්න මේ වෝල්ටීයතාව සහ මෙන්න මේ ධාරාව ප්‍රතිරෝධය හරහා යවුවාම මධ්‍යන්‍ය ශ්‍රමතාව උත්සර්ජනය ඉස්සෙල්ලා මුකුත් හදන්න නැතුව උත්තරේ ගන්න try එකක් දෙන්න කොහොමද බිඳුවක් වෙන්න බෑනේ ඇයි අනිවාර්යෙන් vi ගුණිතයක් තියෙනවද නැද්ද මේ ටිකේ බිඳුවක් බව ඇත්ත vi ගුණිතය නමුත් මෙතනදි කිසියම් අගයක් එනවා මෙතනදිත් කිසියම් අගයක් එනවා මෙතනදී ආය බිඳුවක් වෙනවා බිඳුව වෙන්නම් බෑ දෙවෙනි උත්තරේ තියලා තුන්වෙනි උත්තරයට ගියොත් තුන්වෙනි උත්තරේ නිකන් වර්ග මධ්‍යන්‍ය මූල කතන්දරේ භාවිත කරලා අර සයිනාකාර ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක් සඳහාගත්තු වගේ මෙතෙන්ට දාලා මෙතන v වර්ග මධ්‍යන්‍ය v rms වෙනුවට v m බෙදීම මූල දෙකක් අරගෙන මෙතෙන්ටත් i m බෙදීම මූල දෙකක් අරගෙන සයිනාකාර වුණා නම් මේ දෙකම ඕකේ සයිනාකාර වෙලා වුණා නම් ඕකේ සයිනාකාර ධාරා සයිනාකාර වෝල්ටීයතා නෙමෙයි ඒක නිසා තුන්වෙනි උත්තරේ වෙන්නත් බෑ ඒ වගේම vm im ගුණිතයට සමාන වෙලා තියෙන එකම එක අවස්ථාවක විතරයි මෙන්න මෙතනයි මේ අවස්ථාවේදී ක්ෂමතාව vm im ගුණිතෙන් එනවා ඒක ඇත්ත නමුත් අනිත් තැන් වල දෙන්නේ නැහැ නේ ඊට වඩා අඩු වගේක් ඒ නිසා vm im ට වඩා අනිවාර්යෙන් අඩු විය යුතුයි එක මොහොතක පමණයි ඒක අනිත් හැම මොහොතකම ඊට වඩා අඩුයි right ඒක නිසා vm im ට වඩා වැඩි වෙන්න බෑ vm im වෙන්නත් බෑ හතෙන් උත්තරෙත් අයින් වෙනවා පස්වෙනි උත්තරෙත් අයින් වෙනවා ඒ නිසා උත්තර අංක 2 වෙනවා නොම නිකම්ම කියලා දාන්න පුළුවන් ඔයාලා තර්ක කරලා තිබුණා නම් විභාගයේදී බිඳුව වෙන්න කිසිසේත් බෑ ප්‍රතිරෝධය හරහා විභවාන්තරයකුයි ධාරාවකුයි දෙකක් තියෙන යම් මොහොතක් තියෙනවා ඒ වගේම සයිනාකාර ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවකින් එනාගේ තමයි vm බෙදීම් මූල දෙක im බෙදීම් මූල දෙක මේක සයිනාකාර නොවන නිසා ඒක වෙන්නත් බෑ ඒ වගේම vm im ගුණිතෙන් ලැබෙන්නේ මේ මොහොතේ විතර අනිත් හැම මොහොතකම ඊට වඩා අඩුයි අගය ඒක නිසා මධ්‍යන්‍ය අගය vm im ට වඩා වැඩි වෙන්නත් බෑ vm im වෙන්නත් බෑ ඊට වඩා අඩු විය යුතුයි එන උත්තරේ 4 වෙන්නත් බෑ 5 වෙන්නත් බෑ 1 වෙන්නත් බෑ 3 වෙන්නත් බෑ නිසා උත්තරේ 2 right දැන් මම ඊට පස්සේ කියලා දෙන්නම් මේක අපි හදන විදිය මුලින්ම එක්කෝ මධ්‍යන්‍ය ක්ෂමතාව ගන්න ඕනේ මධ්‍යන්‍ය ක්ෂමතාව ප්‍රස්ථාරගත කරගන්න එක ඔයාලට ටිකක් අසීරු ඇති මේ කැලේ නම් මේ කැලේ ගුණිතේ බිඳුවයි මේ කැලේ ගුණිතයත් බිඳුවයි මේ කැලේ ගුණිතය ගන්න පුළුවන් ඉතින් මෙහෙම ඕන්නන්නේ කොහොමද බලන්න මුළු ක්ෂමතාව කියලා කියන්නේ vi ගුණිතයනේ එතකොට එක ක්‍රමයක් මේ හොඳේ ක්‍රම කීපයක් තියෙනවා මම මෙතනම ඒක අඳින්නම් ඔහොම යටින් මෙන්න ක්ෂමතාව p t ගුණිතය p t නෙවෙයි vi ගුණිතය vm සඳහා ගයක් තියෙනවා im බිඳුවයි එහෙනම් මේ කැලලම සඳහා බිඳුවයි ක්ෂමතාවත්
මේ ටිකේ රේඛීය විචලනය වෙන්න නිසා නියත අගයකට රේඛීය විචලනය වෙන අගයක් එකතු කරාම විචලනය වෙන්නේ රේඛීයවම තමයි. එතකොට මෙතන බිඳුවයි මෙතන අගය එකතු කරාම v ගුණිතය හොඳ එකතු නෙවෙයි ගුණිතය v වැඩි කිරීම බිඳුවම එහෙනම් බිඳුවෙන් පටන් ගන්න. පටන්ගෙන මෙතෙන්ට යනකොට vm මෙතෙන්ට එනකොට im එහෙනම් ඔන්න මෙන්න මේ කෑල්ල එතකොට vm im ඊට පස්සේ ආයෙත් මෙතෙන්ට යනකොට බිඳුවයිනේ ඕන්. එහෙමනම් මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් එනවා pt ගුණිත. ඒ කියන්නේ මොකද්ද? ශක්තිය w. එතකොට මධ්‍යන්‍ය ක්ෂමතාව කියලා කියන්නේ මොකද්ද? මුළු ශක්තිය බෙදෙනවා මුළු කාලයෙන්. එක ආවර්ත කාලයකට අදාළව ඔන්න උත්සාහජලා තියෙන මුළු ශක්තිය එනවා මේකේ වර්ගඵලයෙන් pt ගුණිතය ක්ෂමතාව වැඩි කිරීම කාලය. pt ගුණිතය මේකේ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පතුලේ වර්ගඵලය වැඩි කරන්න ඕනේ ලම්බක උසෙන් භාග්‍ය වාරයක් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස. භාගය වර්ගඵලය වෙනුවට ගන්න පුළුවන්. එතකොට වෙන w වෙනුවට භාගයේ වාරයක් ආධාරක පාදයේ කොච්චරද? මෙතෙන්ද මෙතෙන්ට තියෙන t බෙදීම දෙකක්. කැපිටල් t බෙදීම දෙකක්. ලම්බක උස මේ උස vm im එච්චරයි. හරිනේ. භාගයේ වාරයක් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස බෙදන්න ඕනේ මුළු කාලයෙන්. එතකොට තමයි මධ්‍යන්‍ය ක්ෂමතාව ලැබෙන්නේ. මෙන්න මේ මෙච්චර කාලයකදී මෙච්චර ශක්ති ප්‍රමාණයක් තමයි උත්සර්ජනය වුනේ. හැබැයි මධ්‍යන්‍ය ක්ෂමතාවය අහලා තියෙන නිසා මුළු ක්ෂමතාව බෙදන්න ඕනේ මුළු කාලයෙන්. කැපිටල් T ගේ. කැපිටල් T ට කැපිටල් T කැපිලා යනවා. PM IM බෙදීම 4ක් වෙනවා. ඒක ක්‍රමයක්. තව ක්‍රමයකට හිතන්නත් පුළුවන්. ඒ කොහොමද බලන්න? වෝල්ටීයතාව සඳහා මධ්‍යන්‍යයේ VMI. ඒ කියන්නේ අපි ක්ෂමතාවට ගනිද්දී ධන ඍණ කියලා අගයන් දෙකක් තිබුණාට ಗುಣ වෙද්දී මෙතන ඍණ ධන තමයි. නමුත් ಗುಣ වෙද්දී ළමයි මේකේ ක්ෂමතාවට එද්දී නැත්නම් මේකේ මධ්‍යන්‍ය අගයක් අපි සලකද්දී දිගටම VM කියන එකම අගයෙන් තමයි යන්නේ. එහෙනම් මේ කැලේ උඩට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ක්ෂමතාවයට ඒකේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඕන්. වෝල්ටීයතාව කොහොම. මේ කැලලත් උඩට දාන්න පුළුවන් මෙහෙම. හරිද? ඊට පස්සේ මෙහෙම හිතන්නත් පුළුවන්. මෙන්න මේ කොටස සඳහා ගත්තොත් මෙන්න මේ කැලල සඳහා මධ්‍යන්‍යයේ මේකේ හරි මැදනේ IM බෙදීම දෙකයි. මේ කැලල සඳහා IM බෙදීම දෙකයි. එතකොට මෙන්න මේක අයින් කරලා ඔහොම දාන්න පුළුවන් ප්‍රස්ථාර. ඊට පස්සේ මේ මුළු කෑලි දෙකටම හිස්නේ. ඒ මුළු කෑලි දෙකටමත් එන්න නම් ඕකෙනුත් හරි මැදින් ගිහිල්ලා ඔන්න ඔහොම දාන්න පුළුවන්. එතකොට එනවා IM බෙදීම 4ක්. දැන් එතකොට මේක VM නියත වෝල්ටීයතාවක්, මේක නියත ධාරාවක්. එහෙනම් හැම මොහොතකම ලැබෙන අගේ එකම නිසා VM IM බෙදීම 4. VM IM බෙදීම 4. VM IM බෙදීම 4. එහෙනම් මධ්‍යන්‍ය ක්ෂමතාව වෙනවා VM IM බෙදීම 4. VM IM ගුණිතය බෙදීම 4. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මෙහෙම බලන්නත් පුළුවන්. දැන් මෙන්න මේ කොටසේ වර්ගඵලයෙන් එනවා මොකද්ද? ආරෝපණය කියුනේ. මෙන්න මේ කොටසේ වර්ගඵලයෙන් එන ආරෝපණය කිව්. අපි ගමු මේ ධාරාව සඳහාත් එක අගයක් නියත වෙනස් නොවන අගයක්. මෙන්න මෙහෙම නියත වෙනස් නොවන අගයක් ඔය ධාරාවෙන් ඔය ආරෝපණ වලින් ලබා දෙන්නේ කොහොමද කියලා බලන්න. ඒකේ අගය මම I dash කියලා ගන්නම්. මෙන්න IT ප්‍රස්ථාරය capital T. එතකොට මේක නම් මෙන්න මේ තියෙන ප්‍රත්‍යාවර්තක ධාරාවට අනුරූප මධ්‍යන්‍යයේ මේක නම් මෙතනදී ධාරාවට අදාළ ආරෝපණයයි මෙතනදී ධාරාවට අදාළ ආරෝපණය සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි සමාන වෙන්න ඕනේ. මේ වර්ගඵලය එනවා භාගයේ වාරයක්
right q සමානයි it මේ දාන්නේ භාගයේ වාරයක් ආධාරක පාදයේ කිව්වම t බෙදීම 2යි ලම්බක උස කිව්වම im මෙතන I dash වාරයක් capital T ආන්න මේ t ට මෙන්න මේ t කපලා දාන්න. එතකොට එනවා I dash කියන එක im බෙදීම 4ක්. දැන් එනම් ක්ෂමතාව ගන්න පුළුවන් මේ දෙකේ ගුණිතයෙන්. P සමානයි V I මධ්‍යන්නේ වෝල්ටීයතාව මධ්‍යන්නේ ධාරාව. මධ්‍යන්නේ වෝල්ටීයතාව Vmයි. මධ්‍යන්නේ ධාරාව im බෙදීම 4ක්. එහෙනම් P සමානයි Vm im බෙදීම 4. එතන ඉවරයි. ප්‍රශ්නාංක 48ට යමු. දිග ඍජු සමාන්තර කම්බි දෙකක් නිදහසේ අවකාශයේ තබා ඇත. නිදහස් අවකාශයේ තබා ඇත. රූපවල දක්වා ඇති පරිදි පහත සඳහන් ප්‍රකාශ දෙක සලකන්න. බලමු අපි. අවස්ථා දෙක පහසඳන් අවස්ථා දෙක සලකන්න. මෙන්න එක අවස්ථාවක්. සජාතිය ධාරා අනවිජාතිය ධාරා. කම්බි තුලින් ගලන එකම දිශාවට ගලයි. කම්බි තුලින් සමාන I ධාරාවන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගලයි. මෙන්න එකම දිශාවට යනවලු ප්‍රතිවිරුද්ධ දිශාව. කඩදාසිය තුලට ලම්බක චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව දාන ලෙස සලකන්න. කම්බි දෙක අතර චුම්බක ශ්‍රාව ඝනත්වයේ බීහි විචලනය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාර යුගලෙන්ද? අපි ප්‍රස්ථාරය ඇඳලෙමු. නිකම්ම කියන්නත් පුළුවන්. ඇඳලා දාන්නත් පුළුවන්. ඔයාලට ලස්සනට උගන්ලා තියෙන නිසා අහලා තින්නේ කම්බි දෙක අතර හොඳ කම්බි දෙක අතර චුම්බක ශ්‍රාව ඝනත්වය ගාම මේ විදිහට ගන්න තියෙන්නේ ඕන්න. එතකොට හොඳට අහගන්න. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ දෛශික රාශියක්. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ දෛශිකයක් කියන එක ඔයාලා හොඳ ආකාරවම දන්නවා. එහෙනම් දැන් චුම්බක ශ්‍රාව ඝනත්වයේ ලැබෙන සූත්‍රය මොකද්ද? දිග ඍජු සන්නායකයක ඉඳලා සිම්පල් a දුරකින් පීටි ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වයේ b නම් b සමාන වෙනවා mu naught යට 4/5 වාරයක් 2 යට a 2 යට a. a වලාගේ බිඳුවක් කරොත් b වලාගේ කීයක් වෙනවද? අනන්තයක් වෙනවා. ඒ බිඳුවක් වෙනකොට b අනන්තයක් වෙනවා. එහෙනම් අන්න මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වය තලය තුලට අනන්තයක්. මෙන්න තලය තුලට මෙයාගෙන් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය මේ පැත්තෙන් තලය තුලට මෙහෙන් තලයෙන් පිටතට. එහෙනම් හරි මැද ගත්තොත් මෙයාගෙන් තලය තුලට b නම් මෙයාගෙන් තලයෙන් පිටතට b. ඇයි? ධාරා සමානයි අන්න සූත්‍රේ දුරවලුත් සමානයි. එහෙනම් චුම්බක ශ්‍රාව ඝනත්වයත් සමානයි. හැබැයි විශාලත්වයෙන් තමයි සමාන. මෙයාගෙන් ඇති කරන එක කස්කුරුප්පු නීතිය අනුව තලය තුලට නැත්නම් සුරත් නියමය අනුව තලය තුලට මේ සුරතේ මාපටංගිල්ලෙන් ධාරාව නිරූපණය කරාම ඉතිරි ඇඟිලි වලින් චුම්බක ශ්‍රාව ඝනත්වය ලැබෙනවා. මේ පැත්තෙන් තලය තුලට කියන්නේ අනිත් පැත්තෙන් තලයෙන් පිටතට. එහෙනම් මෙයාගෙන් තලයෙන් පිටතට b මෙතන මෙයාගෙන් තලය තුලට b. එහෙනම් මෙතන හරි මැද බිඳුවයි ඕන්න. එහෙනම් ප්‍රස්ථාරය අඳිද්දි මෙන්න මේ හරි මැද බිඳුවක් වෙලා තියෙනුනේ පළවෙනි එකේ. ඔක තමයි පළවෙනි මේජර් පොයින්ට් එක. දෙවෙනි කාරණාව එතකොට හරියටම පටන් ගන්න තැන ඒ බිඳුවක් නිසා අනන්තයයි. මෙතන ධන අනන්තයක්. නම් මෙයාගෙන් මේ පැත්තේ තලය තුලට අනන්තයක් කියන්නේ අනිත් පැත්තෙන් තලයෙන් පිටතට අනන්තයක්. එහෙනම් මෙතන ඍණ අනන්තයක්. එහෙනම් මෙන්න ප්‍රස්ථාරය. මෙතන ඍණ අනන්තයක් වෙන්න ඕනි. මෙතන ධන අනන්තයක් වෙන්න ඕනි. ආන්න
මෙහි ඉඳලා අනන්තයට යන්න නම් ඔහොම යන්න එපායි. මෙහි ඉඳලා අනන්තයට යන්න නම් මෙහෙම යන්න ඕනේ. ඉවරයි. එතන එවැනි ස්වරූපයක් පළවෙනියටම පටන් ගන්නකොට දීලා නැහැ 1 1 අයින් කරා. ඒ වගේම 3 3 අයින් කරා. එතන උත්තරේ වෙන්නේ 2 4 හෝ 5. 2 4 5 3 උත්තර තුනේම පළවෙනි කෑල්ල ඔය විදියමනේ. දෙවෙනි කෑල්ලට ගියාම දෙවෙනි කතන්දරේ එකපාරින්ම උත්තරේ ගන්න පුළුවන් ඔයාලට කොහොමද? මේකේ චුම්බක ශ්‍රාවකනත්වයට යමු. මොකද්ද කියන්න තියෙන්නේ බලන්න. මෙයාගෙන් තලය තුලට මෙයාගෙනුත් තුලට එහෙනම් මැද කවදාවත් බිඳුවක් වෙන්නේ නැත. මැද කවදාවත් බිඳුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මැද ඍණාගයක් එන්නත් බෑ. ඔක්කොම ධනාගයන් විතරයි. ඒ ඔක්කොම තුලට තියෙන්නේ. තුලට. හැබැයි මෙතන පටන් ගන්නකොට ධනානන්තයයි මෙතන පටන් ගන්නකොට ඒත් ධනානන්තයයි. එහෙනම් ඔන්න මෙතන තව වෙන මීතලයක් අරගෙන නෑනේ. නෑ කඩේරි තියෙන්නේ. ඔන්න කඩේරි මම දාන්නම්. එහෙනම් මේ පැත්තේ ධනානන්තයයි මේ පැත්තේ ධනානන්තයයි බිඳුවක් නම් වෙන්නේ නෑ කවදාවත් මැද. එහෙනම් ඔන්න ඍණානන්තයක් එන්නේත් නෑ. එහෙනම් මැද බිඳුව කියන කතාවෙන් නැති කතාවෙන් දෙවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. ඍණානන්තයයි ධනානන්තය කියලා දෙකක් බෑ. පස්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. උත්තර උත්තර අංක 4 කියලා ගන්න පුළුවන්. right. හරි කොච්චර සිම්පල් ප්‍රශ්නද කියලා තේරෙනවනේ. ආයිත් බලන්නකෝ. නිකම් බය වෙලා ළමයි මේව කරන්නේ නැහැ. ඉතින් මේකට මේ චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳව අති විශාල දැනුමක් ඕනිද? නැහැ. ප්‍රශ්න අංක 48 ප්‍රශ්නේ අල්ලන්නේවත් නැහැ සමහර දරුවෝ. හරි. ප්‍රශ්න අල්ලන්නේවත් නැහැ. අති විශාල දැනුමක් ඕනේ නැහැ. මොකද්ද ඕනි වෙන්නේ? එක තමයි සූත්‍රය අමතක වුණත් අවුලක් නැහැ. චුම්බක ශ්‍රාව ඝනත්වය සමානුපාතිකයි I/A. චුම්බක ශ්‍රාව ඝනත්වය සමානුපාතිකයි I/A. ධාරාව වැඩි වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි වෙනවා. ධාරාව අඩු වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය අඩු වෙනවා. දුර වැඩි වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය අඩු වෙනවා. දුර අඩු වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි වෙනවා. එහෙමනම් ඔන්න ඔය සංකල්පය විතරයි ඕනි. අනික ඕනි වෙනවා චුම්බක ශ්‍රාව ඝනත්වයේ දෛශිකයක් සහ සුරත් නීතිය හැමෝම දන්න කතන්දර. එහෙනම් මෙන්න ගියා මෙතෙන්ට මෙතන දුර බිඳුවක් වෙනකොට මෙයාගෙන් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය අනන්තයක් වෙනවා. හරිද? එතකොට මෙයාගෙන් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩක් නැහැ. මේකට සාපේක්ෂව මෙතන අනන්තයක්. එතන මෙයාගෙන් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය මේ පැත්තෙන් ගත්තොත් නම් තලය තුලට අනන්තයක්. මෙතන තලය තුලට තමයි අනන්තය වෙන්නේ මේ. පටන් ගන්න තැන තලය තුලට අනන්තයයි. මෙතන තලයෙන් පිටතට අනන්තයක්. එහෙනම් මේක ධනානන්තයක් නම් මේක ඍණානන්තයක්. ධනානන්තයක් ඍණානන්තයක්. මැද මේ දෙන්නගේ ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්ව වල විශාලත්ව සමාන නෙවෙයි. දෙන්නගේ එකම ධාරා එකම පරතර. I/A I සහ A එකම නම් චුම්බක ශ්‍රාව ඝනත්වත් එකම. හැබැයි මෙයාගෙන් තලය තුලට කස්කුරුප්පු නීතිය අනුව මෙයාගෙන් තලයෙන් පිටතට තුලට B පිටතට B කියලා කියන්නේ ධන B ඍණ B දෙන්නම එකම දිශාවට හරව ගත්තොත් තලය තුලට තියෙන ධන නම් පිටතට තියෙන B කියන එක පිටතට තියෙන ධන B කියන එක තුලට හැරෙවුවම ඍණ B වෙනවා. එතකොට තලය තුලට මේක සමානයි තලය තුලට ඍණ Bට. එතකොට ධන B ඍණ B බිඳුවයි. මැද චුම්බක ශ්‍රාව ඝනත්වය බිඳුවයි. right? මෙතන ධනානන්තයයි මෙතන ඍණානන්තයයි මැද බිඳුවයි. ආයිත් මෙතෙන්ට ගියාම මෙතන තියෙන තලය තුලට අනන්තයක් මේ. මෙතනත් තලය තුලට අනන්තයක් වань. මැද එහෙනම් කවදාවත් බිඳුවක් වෙන්න බෑ. එහෙනම් දෙපැත්තේ අනන්ත දෙකක් මැද බිඳුවක් නොවන අගයක්. එච්චරයි. right. ප්‍රශ්න අංක 49ට යමු. බලමු ප්‍රශ්නේ. රූපේ දැක්වෙන පරිපථයේ බැටරිය තුලින් ගලා යන ධාරාව කුමක්ද කියලා තමයි අහන්නේ. මේක තමයි පරිපථය. ඒතර මේ වගේ පරිපථ ගණන් ඕන තරම් ඔයාලා හදලා තිනවා. ඒතර මේ වගේ දැකපු ගමන් ඔයාලට ටක් ගාලා ක්ලික් වෙන්න ඕනේ මේ දෙකේ මේ පැත්තට ගත්තත් සම්මිතියක් තියෙනවා මේ. සම්මිතියක් තියෙනවා. මෙහෙම කඩලා ගත්තත් සම්මිතියක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම ගත්තොත් සම්මිතියක් තියෙනවා කියලා කියන එකේ තේරුම මේ සම්මිතියක් තියෙනවා කියන එකේ තේරුම මේකයි විභව සමාන ලක්ෂ කියලා යා කරන්න පුළුවන්. මෙහෙම අල්ලලා අමුණන්න පුළුවන්. නමුත් මම ඒක කරන්නේ නැහැ. ඊට වඩා ලේසි වැඩක් කරන්න පුළුවන් නිසා. නමුත් ඕනනම් ඔයාලට මේ ලක්ෂයකට අමුණන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. හරි. ඊළඟ කාරණාව තමයි
මේවත් විභව සමාන ලක්ෂ්‍ය. මෙතනයි මෙන්න මේ කෑල්ලෙයි මේ කෑල්ලෙයි මේ කෑල්ලෙයි විභව. ඒ නිසා මේක දෙකට කඩන්න පුළුවන් මෙහෙම. දෙකට පාලලි ඉවර වෙලා සමග ප්‍රතිරෝධය ගන්නත් පුළුවන්. ඒ තව ක්‍රමයක්. ඊට පස්සේ මෙතන ඩෙල්ටා y දාලා ගන්නත් පුළුවන්. නමුත් ඒක යන්නේ ඒක සිලබස් එකේ තියෙන එකක් නෙවෙයි. ඒක අපරාධයක්. ඒතකොට මේ වගේ වෙලාවකදී මම ඔයාලට කියලා දෙන්න ලේසිම මෙතඩ් එක තමයි මෙන්න මේ බලන්න. මේ කෑල්ල මෙහෙම උස්සන්න මොහොතකට. මෙතන මේක උස්සන්න. මේ කෑල්ලත් මෙතනින් මෙහෙම උස්සන්න බලන්න. වෙන් කරන්න බලන්න. මෙහෙම වෙන් කරත් මොකද්ද වෙන්නේ? මෙහෙම වෙන් කරලා බැලුවොත් මෙතනයි විභව සමානයි, මෙතනත් විභව සමානයි. සම්මිතිකයිනේ. හරි මැද. ඒ කියන්නේ මේ පැත්තේ බිඳුව නම් මේ පැත්තේ v නම් බිඳු 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 v. එතකොට මෙතන v බෙදීම 2යි, මෙතනත් v බෙදීම 2යි, මෙතනත් v බෙදීම 2යි, මෙතනත් v බෙදීම 2යි, මෙතනත් v බෙදීම 2යි. මේකේ හරි මැද ගත්තොත් මෙතනත් v බෙදීම 2යි. ඒ කියන්නේ මේ ඔක්කොගෙම විභව සමානයි. ඉතින් ඕවා අපිට ඕවයින් අපි තේරුම් ගන්න ඕනේ මේ ලක්ෂ්‍ය දෙකේ විභව සමාන නිසා තමයි මේක මූට්ටු කරලා තිබුණේ. එහෙනම් මේක අමුණන්නත් පුළුවන්. අපිට ඕන වෙලාවට වෙන් කරගන්නත් පුළුවන්. අමුණන්න පුළුවන් වගේම අපිට ඕනි වෙලාවට මෙහෙම වෙන් කරගන්න පුළුවන්. දැන් වෙන් කරගත්තම ගේම් එක ඉවරයි. කොහොමද ගන්නෙ? ඉතින් මේ උඩ කෑල්ල සම්පූර්ණ කරගන්න බලන්න. 4යි 8යි 8යි r. ඒ 8යි මේ 8යි ආයිත් සමාන්තරගතයි 4යි r. 4යි 4යි ශ්‍රේණිගතයි 4යි 4යි 8යි. ඒ 8යි මේ 8යි සමාන්තරගතයි ආයි 4යි r. ඒ 4යි මෙතන 2යි 2යි 4යි r ශ්‍රේණිගතයි. එතකොට ඒ 4යි r උයි මෙතනින් ලැබෙන 4යි r උයි 2යි r. ඒ 2යි r උයි මේ r උයි මේ r උයි ඔක්කොම 3යි r 4යි r. එහෙනම් ඒ උඩ කෑල්ල ඔක්කොම 4යි r වෙනවා. මම මේ ටික මකන්නම්. හරි ආයික වාරක් කියලා දීලා මකන්නම්. 4යි මේ බලන්න ශ්‍රේණිගත කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එන ධාරාවනේ මේක හරහා යන්නේ. එන ශ්‍රේණිගතයිනේ. 8යි r. ඒ 8යි මේ 8යි ගත්තම සමාන්තරගතයි 4යි r. ඒතර මේ කැලි ටික වෙනුවට ඔක්කොටම 4යි r දැම්මම 2යි 2යි 4යි r. මේ ටික ඔක්කොගෙම 4යි r 4යි r 2යි r. ඒ ටික ඔක්කොම ඒතර මේ කැලලම අයින් කරලා 4යි r දාන්න පුළුවන්. 2යි r. 4යි 4යි 8යි. 8යි 8යි 4යි. ඒ 4යි මේ 4යි 2යි 2යි r. අන්න එතකොට මේ ඔක්කොම වෙනුවට 2යි r දාගත්තාම 3යි r 4යි r. එහෙනම් මේ මුළු කෑල්ලම වෙනුවට උඩ 4යි r ගන්න පුළුවන්. හතරයි r නේ. ඊට පස්සේ යටත් ඒ විදියමනේ ආයෙ හොයන්න ඕනෙත් නෑ. ඉතින් නිකන් බලන්න 4යි 4යි 8යි. ඒ 8යි මේ 8යි 4යි r. ඒ 4යි 2යි 2යි 4යි. ආයිත් 4යි 4යි 2යි 3යි 4යි. එහෙනම් යට කෑල්ල වෙනුවනුත් 4යි r ගන්න. දැන් ඒ 4යි මේ 4යි බලන්න 2යි r සමාන්තරගතයිනේ. මෙයා මොහොතක් හිතන්න. මේ 4යි මේ 4යි 2යි r. එහෙනම් ඒ දෙකම වෙනුවට දාන්න පුළුවන් 2යි r. ඒ 2යි r මේ 2යි r ආයි බලන්න r. එහෙනම් සමක ප්‍රතිරෝධය මේ ඔක්කොම වෙනුවට දාන්න පුළුවන් r. ඔන්න r. දැන් ඉවරයි කර්චොෆ් දාන්න. සිග්මා e සමානයි සිග්මා i r. සිග්මා e වෙනුවට v එක රවුමක් ගියාම i r i සමානයි v බෙදීම r. එතනින් අවසන් 49 වන ප්‍රශ්නේ 2019 අවුරුද්දේ. right. එමනම් 50 වෙනි ප්‍රශ්නේ කියන්නේ අවසාන ප්‍රශ්නෙට යමු. පනස් වන ප්‍රශ්නයට යමු. ප්‍රශ්නාංක 50. මෙන්න මෙහෙම ආනත තලයක් දීලා තියෙනවා. නැත්නම් කේතුවක්. රූපේ දක්වා ඇති පරිදි අක්ෂය සිරස්ස සහ ශීර්ෂය පහළින් ඇති වෘත්තාකාර කේතුවක් තුල කුඩා වස්තුවක් තබා ඇත.
කේතුවේ අභ්‍යන්තර පෘෂ්ඨය සහ වස්තුව අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ මියුවේ. එම කේතුවේ අභ්‍යන්තර පෘෂ්ඨය මත ලිස්සා නොවන පරිදි අක්ෂයේ සිට D දුරක තබා ගනිමින් කේතුවට අක්ෂය වටා භ්‍රමණය විය හැකි උපරිම කෝණික ප්‍රවේගය කුමක්ද කියලා තමයි ඔයාලගෙන් අහන්නේ. බලමු. එතකොට මම මෙන්න මේ තලයම මෙහෙම ගන්නම් එක කෑල්ලක්. ඔයාලට මේක පැහැදිලි කරගන්න. ඔන්න මේ කෑල්ල මෙහෙම ගන්නම්. මේ කෝණේ θ කියලානේ කියලා තියෙන්නේ. මෙතනත් θ. මෙතන දැන් අංශුව තියෙනවා මම. අංශුවක් විදිහටම තියන්නම් මේ මැද. එතකොට ඔයාලට කෝණ ලකුණු කර කර ඉන්න ගියාම කෝණ ලකුණු කරද්දී ලොකු ගැටලුවක් එන්නේ නැහැ. නැත්තම් ලකුණු කරගන්න පුළුවන්. මම ඉතින් ඉක්මනට ලකුණු කරන්නේ මෙහෙම නිකන් ඩොට් එකක් තියන්නම්. එතකොට මෙයාගේ එක බලයක් තමයි පහළට තියෙන බර mg. අනික් බලය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව කැපිටල් R. ඊට පස්සේ මෙන්න මෙහෙම කෝණ පොඩ්ඩක් මාක් කරගන්න. සහ මෙතන කෝණය θ. මෙතන θ නම් මෙහෙම ඇන්දොත් මෙතන 90ක් නේ. එතකොට මේ ත්‍රිකෝණය ගැන හිතුවම මෙතන 90 වර්ණ θ මෙතන θ. එතන θ නම් දැන් මෙතන 90 වරිණ θ. එතන මෙතන θ. එතන θ නම් මෙතනත් θ කියලා ගන්න පුළුවන්. මෙතනත් θ. ඔන්නම කෝණ ටික දාගන්න. හරි. දැන් මේකේ තව එක බලයක් තියෙනවා. ඒ බලයත් එන දිශාව ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ මුලින්ම. මුලින්ම මම ඔයාලට නිකන් කියන්නම් R cos θ කියන බලය තමයි තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. මේ අංශුවේ. ඒක එනවා නේද m R ඔමේගා වර්ග වලින්. ඒතර ඔයාලගෙන් අහන්නේ උපරිම කෝණික ප්‍රවේගය. හරිද? ඔමේගා සඳහා තියෙන පුළුවන් උපරිම අගය තමයි අහන්නේ. එතකොට කෝණික ප්‍රවේගය උපරිම වෙන්න නම් මෙන්න මේ කේන්ද්‍රයේ දෙසට තියෙන බලයත් උපරිම වෙන්නට ඕනි. මේ කේන්ද්‍රයේ දෙසට තියෙන බලයත් උපරිම වෙන්නට ඕනි. හොඳට අහගන්න කියන දේ. මේ වස්තුව නිකම්ම තිබ්බනම් ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ උඩට. මෙන්න ඝර්ෂණ බලය උඩට ඇති වෙනවා. එහෙම වුණා නම් අන්නේ ඝර්ෂණ බලයේ සංරචක එන්නේ මේ පැත්තට. එතකොට එනවා R cos θ ඍණ f හරි mu r හරි sin θ ඍණ mu r sin θ. අන්න එහෙම වුණාම ඒ මුල්ම අවස්ථාව මෙයා පහළට ලිස්සලා යන්න හදන අවස්ථාව. එතකොට මෙයා කරකවාගෙන ඒක නිශ්චලව තිබ්බනම් තමයි ඝර්ෂණ බලය උඩ තියෙන ඉහළට. හොඳද? මෙයා පහළටයි ලිස්සන්න හදන්නේ. මෙයා මේ පද්ධතිය තුල වේගෙන් මේක භ්‍රමණය වෙනකොට මෙයාට අවශ්‍ය වෙනවා කේන්ද්‍ර අභිසාරී බලයක්, වැඩි කේන්ද්‍ර අභිසාරී බලයක් මේ පැත්තට. ආන්න එතකොට යා ඝර්ෂණ බලයේ පිහිටත් මේ දිශාවට ගන්න ඕනි. එතකොට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා පහළට. ඒ කියන්නේ මෙයා වේගෙන් කැරකෙනකොට මෙයා උත්සාහ කරන්නේ මේ කේන්ද්‍රයෙන් ඉවතට යන්න. මෙයා භ්‍රමණය වෙනකොට කේන්ද්‍රයෙන් ඉවතට යන්න උත්සාහ කරන්නේ. එතකොට මෙයාගේ වේගය වැඩි වෙන්න අහගන්න හොඳට. මෙයාගේ වේගය වැඩි වෙන්න මෙයා යන්න try කරන්නේ මෙහෙම උඩට. වේගය වැඩි වෙද්දී උඩට යන්නේ. right? වේගය වැඩි වෙන්න ඔමේගා වැඩි වෙන්න එයා උඩට යනවා. right? ඒ කියන්නේ අරයත් එක පැත්තකින් වැඩි වෙනවා. සහ එතකොට එයා ඉහළ දිශාවට චලිත වෙන්න try කරනවා. කියන්නේ ඝර්ෂණ බලය තියෙන්නේ පහළට. හරිද? ආන්න එහෙනම් මේ වෙලාවේ ඝර්ෂණ බලය තියෙන්නේ පහළට. උපරිම කෝණික ප්‍රවේගය කියලා කියන්නේ මේ ලක්ෂයේ ඉඳගෙන යන්න පුළුවන් උපරිම කියන්නේ මෙයා උපරිම වෙනවා කියලා කියන්නේ මේ පැත්තත් උපරිම වෙනවා කේන්ද්‍රයේ දෙසට තියෙන බලය. R නියතව තියාගෙන R D කියන අගේ නියතව තියාගෙන මේ දුර D හොඳ R D කියන අගේ නියතව තියාගෙන ඔමේගා උපරිම කරගන්න ඕනේ. R නියතයි හොඳ R නියතයි දැන්. මෙතන තියාගෙන ඉන්න හදන්න. එතන තියාගෙන ඔමේගා උපරිම කරන්නම් මේ කේන්ද්‍රයේ දෙසට තියෙන බලය උපරිම වෙන්න ඕනි. එහෙනම් කේන්ද්‍රයේ දෙසට තියෙන බලය උපරිම වෙන්න නම් මෙන්න මේ මම මේ ඉස්සෙල්ලා අරගෙන තියෙන ඝර්ෂණ බලය නැතුව
හරිනේ? ඒතර ඝර්ෂණ බලය එක ගත්තොත් මුලදීම ඝර්ෂණ බලය තිබුණේ උඩට. පස්සේ මෙයා කැරකිලා යනකොට ඔමේගා වලගේ උපරිම තත්ත්වයට එනකොට ඝර්ෂණ බලයේ සංරචකයත් මේ පැත්තට එනවා. එහෙනම් අන්න එතකොට දැන් කේන්ද්‍රයේ දෙසට තියෙන බලය එනවා r cos θ විතරක් නෙවෙයි F කියලා කියන්නේ ඝර්ෂණ බලය μ r. එහෙනම් μ r sin θ. එහෙනම් මුලින්ම දාන්න කේන්ද්‍රය දෙසට F සමාන m. මෙන්න කේන්ද්‍රයේ දෙසට F සමාන m. r cos θ ධන F වෙනුවටම එකපාරම ගන්නම් μ r නැත්නම් F sin θ මෙහෙටනේ μ r sin θ. ඒක සමානයි MA ඒ වෙනුවට මම කෙලිම ගන්නවා R ඔමේගා වර්ග. නැත්නම් අපරාධි තවත් වෙලාව විනාශ වෙනවා. රයිට් MR ඔමේගා වර්ග. මොකද ඔයාලා හැමෝම දැනගෙන ඉන්න ඕනි කේන්ද්‍ර අභිසාරී ත්වරණය A සමානයි V වර්ගයට R ඒක සමානයි R ඔමේගා වර්ග ඒක සමානයි V ඔමේගා. එක දිගට එහෙම ගලාගෙන එන්න ඕනි. ඒතර දැන් මේක නම් ඕකේ. පළවෙනි සමීකරණ. ඊළඟට අපිට තියෙන්නේ මේ අංශුව ඔහම තිරස් වෘත්තාකාර මාර්ගයකනේ දැන් යන්නේ. ඒ කියන්නේ ආ තිරස්වනේ සිරස්ව සමතුලිතයිනේ. එහෙනම් යාගේ සිරස් බල තුලනය කරන්න. සිරස් බල තුලනය කරන්න. සිරස් බල තුලනය කරාම r sin θ සමාන වෙනවා mg ධන f වෙනුවට මොකද μ r cos θ. මේක දෙක. දැන් මම මෙතන පළවෙනි සූත්‍රය මම මේ විදිහට හදා ගන්නම් දැනට ආයසරයක් අනිත් පැත්තට m r ඔමේගා වර්ග සමානයි r එළියට ගන්න මේ දෙකෙන්ම r වාරයක් ඔන්න μ sin θ ධන cos θ මේක 3 ඊට පස්සේ අතනින් මම mg යුක්ත කරන්නම් mg සමානයි ඒකෙත් r එළියට ගන්න mg සමානයි r sin θ ඍණ μ r cos θ නේ. එතකොට sin θ ඍණ μ cos θ r එළියට අරන් 4. දැන් එකෙන් එකක් බෙදන්න. තුන්වෙනි එක හතරවෙනි එකෙන් බෙදමු. m ටෙම් කැපිලා යනවා. උතර එනවා r ඔමේගා වර්ගයට g සමානයි. මෙතන r උත් කැපිලා යනවා. මෙතන සිම්පල් r ඉතුරු වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා එනවා එතකොට cos θ ධන μ sin θ බෙදීම sin θ ඍණ μ cos θ. එහෙනම් ඔමේගානේ අහලා තියෙන්නේ. එහෙනම් ඉස්සලා ඔමේගා වල වර්ගය ගියොත් g බෙදීම r cos θ ධන μ sin θ බෙදීම sin θ ඍණ μ cos θ. ඔය ඔමේගා වල වර්ගය එහෙනම් ඔමේගා බැලුවාම ඔක වර්ග මූල කරා. ත්‍රිවෙනි පිළිතුරක් තියනවාද බලන්න. එතන r වෙනුවට ගන්න ඕනි මොකද්ද? සිම්පල් r වෙනුවට අපි මෙතන මේ සූත්‍රය ඇත්තටම r වෙනුවට ගන්න ඕනේ d නේ. මම d දාන්න. d. මෙතන d දාමු. මෙතන d දැම්මහම මෙතෙන්ටත් එන්න ඕනේ d. එහෙනම් මේ වගේ පිළිතුරක් දීලා තියනවාද බලන්න කොහෙවත්. g බෙදීම d
කියන එක නම් හැම උත්තරයකම වගේ තියෙනවා. පළවෙනි උත්තරේ තියෙන්නේ cos theta ඍණ mu sin theta. මේ වගේ එකක් නෙමෙයිනේ අයින් කරා. දෙවෙනි එකේ sin theta ඍණ තියෙන ඒවා ටික අයින් කරලා දාන්න පුළුවන්. පස්වෙනි උත්තරේ නිකම්ම අයින් කරලා දාන්න පුළුවන්. එතන cos theta දාන mu sin theta. ඉතින් යට D sin theta ඍණ mu cos theta right. එහෙනම් උත්තරේ උත්තර අංක 3. මේ ගැටලුවේ තියෙන ලොකුම වැදගත්ම කාරණාව තමයි ගැටලුව විසඳද්දී මෙයා කැරකෙනකොට මෙයා කැරකීගෙන යනකොට මුලදී මෙයා පහළට තමයි ලිස්සා යන උත්සාහ දරමින් ඉන්නේ. ඒතොර ඝර්ෂණ බලය තිබුණේ ඉහළට. වේගය වැඩි වීගෙන යනකොට මෙයා චලිත වෙන්න උත්සාහ දරන්නේ ඉහළට. ඒතොර ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන කොහෙද පහළට. එනිසා වේගය අහලා තියෙන උපරිම කෝණික ප්‍රවේගය කියලා. එනිසා වේගය උපරිම වෙන වෙලාවේ දැන සිටිය යුතුයි ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ පහළට බව. හරිද? ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ පහළට බව. ඒක ඕක දැනගෙන හිටියනම් ගාන හදන්න පුළුවන් ලස්සනට. 2019 පේපර් එක ඉවර වෙච්ච දවසේම ඕක ළමයින්ට දුන්නා 2020 දරුවන්ට. එදා හැදුවා. පේපර් එක ඉවරුණු ගමන් හැදුවා. ළමයි කීප දෙනෙක් හැදුවා. එතකොට දැන් ආයිත් තවදුරටත් ඒක මතක් කරා. මොකද පේපර් එක ඉවරුණු ගමන් 19 දරුවන්ට ওই ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න කරන්න කියලා මං කිව්වා. ගොඩාක් අය කරලා බාර දුන්නා. ඒ අය අතරින් කීප දෙනෙක් මේක හරියට හදලා තිබුණා. ගොඩක් අය වරද්දලා තිබුණේ. මෙන්න මේ ඝර්ෂණ බලය උඩටයි දාලා තිබුණේ. හරිද? රයිට්. එහෙනම් දරුවනේ අපි 2019 පේපර් එක ඔන්න සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරා පිළිවෙලට. එතකොට වෙන වෙනම පාඩම් කරද්දිත් කරලා තියෙනවා. ආපහු සැරයක් මම අවසන් කරා. මොකද හැම අවුරුද්දකම අපි රිවිෂන් එකේ ඔය විදියට අවසාන දවස් කීපේ නැත්නම් අවසාන දවස හෝ අරගෙන සම්පූර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරනවා. හැම අවුරුද්දකම මේක කරා. ඒතර මේ අවුරුද්දේ අපිට ඇත්තටම එහෙම වෙනම පේපර්ස් ටික අරගෙන පාස් පේපර්ස් ටික ඔක්කොම සාකච්ඡා කරන්න වෙලාව තිබුණේ නැහැ. වෙලාව තිබුණේ නැහැ කියලා කියන්නේ අන්තිම දවස් අපිට කරගන්න බැරි වීම එක හේතුවක්. ඒ වෙලාවේ නම් ඇත්තටම අපි කෙමිස්ට්‍රි තමයි දාලා තිබුණේ. කොහොම වුණත් අපි පාඩම් ඇති වෙනකන් කරලා තියෙනවා. මේ ප්‍රශ්න ගොඩක් කරලා තියෙනවා. මේවට අදාළ સિદ્ધාන්ත කරලා තියෙනවා කියන එක ඔයාලට තහවුරු කරන්න තමයි මම තවදුරටත් මේක දුන්නේ. නමුත් ප්‍රශ්න පත්‍ර ඇති වෙනකන් අපි සාකච්ඡා කරා මුලදී පටන් ගන්න කාලේ ඉඳලම රිවිෂන් එකේ ගොඩක් සාකච්ඡා කරා. ඉතින් ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව කිසිම අඩුවක් නැතුව ඒ කියන්නේ 19ට සාපේක්ෂව මම වෙනම සාකච්ඡා කරා ප්‍රශ්න පත්‍ර. පසුගිය විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරේ නැහැ. ටික ඔයාලට ඒ කියන්නේ අනුපිළිවෙලට කතා කරේ නැහැ. ඒවා ඔයාලට සාකච්ඡා කරන්න ඔයාලට වෙනම තනියෙන් කරන්න ඉඩ තිබ්බා. නමුත් ඒ පාඩම ඉවරුනාට පස්සේ රචනා ප්‍රශ්න අපි කතා කරා ඒ පාඩම් වල. රයිට් රචනා ප්‍රශ්න කතා කරා. බහුවර්ණ ප්‍රශ්න පාඩමට අදාළව කතා කරා ඒ පාඩමේදී. එතකොට දැන් එහෙමනම් මේ අද දවස වෙනකොට මම ඔයාලට ඔන්න සම්පූර්ණ 19 පේපර් එක විවරණය දාලා තිනවා. එතකොට ඉදිරි දවස් කීපය තුල ඔයාලා ෆිසික්ස් වලට රෙඩි වෙන දවස් ඒ කියන්නේ බයෝ මැත්ස් ඉවර වෙලා රෙඩි වෙන දවස් ටික වෙද්දී 18 17 16 ඔය ප්‍රශ්නත් මම විවරණය කරලා දානවා. උන්ට ඔයාලට බලන්න අවකාශ තිබුණොත් බලන්න තමන්ට බැරි දේවල් තිබුණොත් ප්‍රශ්න තිබුණොත් බලන්න. එහෙම නැත්නම් කරපු දේවල් ටික ඉතාම හොඳින් කරගෙන යන්න. විශේෂයෙන් මේ ප්‍රශ්න සාකච්ඡාව හැබැයි මගේ පන්ති වලට හිටපු දරුවෝ තමයි බලන්න ඕනේ. මොකද අනිත් දරුවන්ට සමහර ප්‍රශ්න සාකච්ඡා කරද්දී සමහර දේවල් තියෙවි ෂෝට් මෙතඩ්ස් එතරම් හොඳට තේරෙන්නේ නැති වේවි. නමුත් මූලික ක්‍රමවේදේ නම් හොඳට තේරුම් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. හරි. එහෙනම් අපි ඉතිරි පේපර්සුත් ඊළඟට සාකච්ඡා කරනවා. ඒත් එක්කම ඔයාලාට අනුමාන කොටස් තමයි ඔයාලා බලාගෙන ඉන්නේ. අපි ඒ අනුමාන කොටස් ටිකත් පන්තියේදී කියපු ගොඩක් කරුණු කියලා දිනන පන්තියේදී මේවා ගෙසින් කියලා. ඊට අමතරව අවසන් වශයෙන් අවසාන ගෙසින් කීපය අපි අනාගතයේදී රයිට් තව වීඩියෝ එකකට පස්සේ දාන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් කරලා තියෙන කොටස් නැවත නැවත කරන්න. පසුගිය විභාග ප්‍රශ්න නැවත නැවත කරන්න. මම ඔයාලගේ වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. එතකොට වීඩියෝ එක මේ වීඩියෝ එක උනත් බලද්දී ඔයාලට පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික අත්හැරලා ඒ කියන්නේ වීඩියෝ එක ඉක්මනට ගිහිල්ලා ඉස්සරහට ගිහලා තමන්ට බැරි ප්‍රශ්නයක් විශේෂ ප්‍රශ්නයක් මම සාකච්ඡා කරන්න එකක් තිබුණොත් ඒක බලන්න. රයිට්. එහෙනම් අයිබෝන් දරුවනේ.